පස්වන ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයට අත්පැලක් ලෙස හතරවන ශ්‍රේණියේ සිංහල කියවීම පොත ඇසුරින් නිර්මාණය කර ඔබ වෙත ගෙනෙන අවබෝධය හා භාෂා සංකල්ප ඇතුළත් උපකාරක පාඩම් මාලාව. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ විශේෂඥ ප්‍රවීණ දේශක අනිල් පුෂ්ප කුමාර සම්පත් දායකත්වයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් උදෙසා සිසුතරුව පුද්ගලික සමාගම ඉදිරිපත් කරන පෙළ පොතයි විභාගයයි ව්‍යාකාරකම් සමූහය. මෙම පාඩම් මාලාව සාර්ථකව හැදෑරීම සඳහා සිසුතරුව අවබෝධය හා භාෂා සංකල්ප වැඩපොත භාවිතා කරන්න. වැඩපොත ලබාගත හැකි ආකාර සහ ස්ථාන දිවයින පුරා පිහිටි සරසවි පොත්හලේ ශාඛා ජාලයෙන් ඩලාස්.lk වෙත පිවිස මාර්ගගත ඇනවුම් කිරීමෙන් සිසුතරුව පුද්ගලික සමාගමේ බෙදා හැරීම් ජාලයෙන් ලබාගත හැක. ආයුබෝවන් ආදරණීය දුල පුතාලා හැමෝටම අදත් සිසුතරුව පුද්ගලික සමාගම හතරවන ශ්‍රේණියේ දූ පුතුන් වෙනුවෙන් ගෙනෙන පෙළපොතයි විභාගයයි පාඩම් මාලාවේ හතරවන ශ්‍රේණියේ සිංහල පෙළපොත ඇසුරෙන් සකස් වෙන පාඩම් මාලාවේ තවත් එක් ක්‍රියාකාරකමක් සඳහායි අපි පිවිස සිටින්නේ. ඔබ දන්නවා මේ පාඩම් මාලාවේ අද ඔබට ඉදිරිපත් කරන්නේ අපේ 6 වෙනි පාඩම. ඒ වගේම 4 වෙනි පාඩමේ දෙවෙනි කොටස තමයි අද ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අපි බලමු අද දවසේ මොනවද අපිට මේ පෙළපොතයි විභාගයයි ඇසුරෙන් මේ පාඩම් මාලාවේ ඔබගේ සිංහල භාෂා සංකල්ප හා අවබෝධය වැඩි දියුණු කරගන්න සංවර්ධනය කරගන්න මොන වගේ දේවල් අද දවසේ පාඩමේ ඇතුළත් වෙනවද කියලා. එහෙමනම් අද අපේ පාඩම ආරම්භ කරමු. පෙළපොතයි විභාගයයි පාඩම් මාලාවේ අපි වෙනදා වගේම ඔබ දන්නවා මේ සඳහා ඔබගේ පෙළපොත 4 වන ශ්‍රේණියේ සිංහල පෙළපොත ළඟට ගන්න. ඒ වගේම සිසුතරුව පුද්ගලික සමාගම මගින් සකස් කර ඇති භාෂා සංකල්ප සහ අවබෝධය කියන විශේෂ වැඩපොත පෙළපොතට සමගාමීව සකස් කර ඇති විශේෂ වැඩපොතත් ඔබ අසලට ගන්න. ඒ පොත තියෙනවා නම් ඔබට මේ ක්‍රියාකාරකම් ටික පහසුවෙන් කරගෙන යන්නට පුළුවන්. ඒ නිසා අපේ දුල පුතාලා සියලු දෙනාටම ආරාධනය කරනවා ලියන්න පෑනක් පැන්සලක් අවශ්‍ය දේවල් ළඟට අරගෙන මේ පාඩම් මාලාවට එකතු වෙන්න කියලා. එhmenan අද අපේ පාඩම 4 වන ශ්‍රේණියේ එන 4 වෙනි පාඩම අමුතු කතා. මෙහි පළවෙනි ක්‍රියාකාරකම අපි මීට කලින් වීඩියෝවේ ඔබට ඉදිරිපත් කළා. අද මේ කතාවේම දෙවෙනි ක්‍රියාකාරකම තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අමුතු කතා පාඩමේ අපි බලමු මොනවද ඒකේ බලාපොරොත්තු වෙන්නේ කියලා මේ පාඩම තුල. මේක චිත්‍ර කතාවක්. මම පහුගිය පාඩමේ සඳහන් කළා මේ චිත්‍ර කතාවක්. ඒ වගේම මේ කතාව චිත්‍ර කතාව කියවීමෙන් මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් නැත්නම් පාඩම ගැන ඔයගොල්ලෝ තොරතුරු සොයා බැලීමෙන් සහ ඒ පාඩමේ තියෙන දේවල් වලට යොමු වීමෙන් ගන්නා නිපුණතාවය තමයි කැමැත්තෙන් හා රස විඳින්මින් කියවයි. අපි දන්නා චිත්‍ර කතා කියවද්දී අපි ඒකේ රසයක් තියෙනවා. ඒ චිත්‍ර කතාවල තියෙන සිදුවීම් කැමැත්තෙන් හා රස විඳින්මින් කියවයි. ඒ වගේම ඉගෙනුම් ඵලයක් විදිහට ඔයගොල්ලෝ මේ පාඩම අවසන් වුණාට පස්සේ චිත්‍ර කතා කියවා නිර්මාණශීලී දෙබස් ලියයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ කතා ගොතන්න, මේ කතා ලියන්න, දෙබස් ලියන්න, චරිත වලට ආරෝපණය වෙන්න නැත්නම් චරිත වලට අර තමන්ගේ ජීවිත වලට ඒ චරිත ඇතුළත් කරගෙන ලස්සන කතා ගොතන්න ඔබට පුළුවන් වෙන්නට ඕන. නිර්මාණශීලී දෙබස් ලියන්නට පුළුවන් වෙන්නට ඕනේ. එහෙමනම් අද අපේ වැඩපොතේ භාෂා සංකල්ප හා අවබෝධය වැඩපොතේ 4 වෙනි පාඩම යට තියෙන ක්‍රියාකාරකම් දෙක පිටු අංක 11 සහ 12. පිටු අංක 11 සහ 12 තමයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඊට කලින්
අපි පිටු අංක 11 මේ චිත්‍ර කතාවේ කොටසක් උපුටලා අරන් තියෙනවා. ඒ කොටස ඔබට පෙරලා ගන්නට පුළුවන්. ඒ සම්පූර්ණයෙන්ම තියෙන්නේ චිත්‍ර කතාවේ කොටසක්. සම්පූර්ණ චිත්‍ර කතාව නෙවෙයි. භාෂා සංකල්ප සහ අවබෝධය කියන කරුණු සිංහල භාෂාවේ මතු කරගන්න තමයි මේ කොටස වෙනම අරගෙන තියෙන්නේ. හොඳයි. ක්‍රියාකාරකම් 2. පහත සඳහන් පින්තූර කතාව හොඳින් කියවන්න. ඒකේ දෙබස් තියෙන්නේ. එතකොට දෙබස් වලට මම මීට කලින් පාඩම් වල කිව්වා ඔබ දෙබස් වලට පණ දීලා කියවන්නට ඕනේ. එතකොට තමයි ඒ දෙබස් අපිට ඒ දෙබස් වල රසය දැනෙන්නේ. නිකන් ගලාගෙන යන්න නිකන් අර වார்த்தාවක් කියවනවා වගේ නෙමෙයි මේ පුද්ගලයෝ දෙන්නෙක් අතර ඇති වෙන දෙබසක් මේ තියෙන්නේ. ඒ නිසා ඒ දෙබස් වලට පණ දීලා කියවන්නට පුරුදු වෙන්නට ඕනේ. හොඳයි. එන්න දකුණු පැත්තට. මේක වාහන යන පාර. ඔයා නිකන් යන්න දන්න මිනිහා කොහොම ගියත් එකයි. මේ පුද්ගලයෝ දෙන්න කතා කරන විදිහ. පාරේ නීතිය දන්න කෙනා යන්නේ දකුණු පැත්තේ. ඒකේ තේරුම වාහනේ එන්නේ වම් පැත්තේ. ඔයා පඬිතයා. හැබැයි පඬිතයාට ඒ දණ්ඩ යන්නත් බැරිලු. ඇයි හිතනවා වැඩිනේ? දැන් ටිකක් දෙබස උද්වේග කරයි. එක්කෙනෙක් කියන දේ තව කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා වගේ තමයි දෙබසේ තේරෙන්නේ. මං කියන්නේ මේකයි. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන කෙනාට තමා කිට්ටුවෙන් යන වාහන කල්තියා පෙනෙනවා. ඒකින්දා කල්තියා වාහනයට අවශ්‍ය ඉඩ දීලා අයින් වෙන්න පුළුවන්. අයින් වෙන්න පුළුවන්. වාහනයකට සුක්කානුමත් තියෙන එකට අපි පැනලා ඉඩ දෙන්න ඕනේ නෑ. එහෙම කියනවන්නේ වාහනයකට සුක්කානුමත් තියෙන එකටනේ. අපි පැනලා ඉඩ දෙන්න ඕනේ නෑ. හොඳයි. කිව්වා නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ. පහළ ගියොත් පහළ. ඇති යන්න පාර බලාගෙන. යන්න පාර බලාගෙන. එක පාරට චි ඔන්න දෙබස. මේ විදිහට අපේ දූලා පුතාලට ආරාධනය කරනවා පුළුවන් නම් දෙන්නෙක් එකතු වෙලා ඒ දෙබස කියන්න. හොඳයි. එහෙම නැත්නම් තනි කෙනෙකුටම දෙබස කියන්නත් පුළුවන්. මම ආරාධනය කරනවා දෙබස කියලා පුළුවන් නම් පටිගත කරලා දෙබස කියන්න බලන්න. දැන් ඔයගොල්ලන් ගාව පොඩි ඔය තාත්තලාගේ අම්මලා ගාව ෆෝන් තියෙනවා පටිගත කිරීම කරන්න පුළුවන්. ලස්සනට පටිගත කරලා උත්සාහයක් කරන් බලන්න මේ විදිහට දෙබස් කියන්නේ. හැබැයි මේ දෙබස් කියද්දී අර දෙබස් උච්චාරණය කරන විදිහ දැන් නිකන් අපිට කියන්න බෑනේ. එහෙම කියන්නේ නැහැ නේ. එහෙමනේ අපි කියන්නේ නේද? ඒ නිසා අර දෙබසේ තියෙන විදිය ඒක උච්චාරණය කරන විදිය කියවන්න ඕන. එතකොට තමයි මේකේ හරිම රසවත්. හිමීට අපිට කියවන්නත් පුළුවන්. නමුත් ඇත්තටම අපිට චරිතයට ආරෝපණය වෙලා කියන්න පුළුවන් නම් වඩා හොඳයි නේද? අපි තව කොටසක් කියවමු. ඒකේ ආපහු මම මුල කොටස කියනවා. එන්න දකුණු පැත්තට. මේක වාහන යන පාර. ඔයා නිකන් යන්න දාන්න මිනිහා කොහම ගියත් එකයි. එහෙම කියනවනේ අපි. හරි. ඔන්න ඕක තමයි අපේ දෙබසේ චිත්‍ර කතාවේ දෙබස් වල තියෙන්නේ. එහෙමනම් ඔබට තව කියවන්නට පුළුවන්. අපි කාල වේලා යන නිසා අපේ පාඩමට ඉක්මනින් ප්‍රවේශ වෙමු. ඔය කොටසින් තමයි අද පාඩම සකස් වෙන්නේ. අපි භාෂා සංකල්ප සහ අවබෝධය කොටස. එහෙනම් අපි බලමු මොනවද අපේ අහලා තියෙන ප්‍රශ්න කියලා. පළවෙනි ප්‍රශ්නය අපි බලමු. අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු. පින්තූර කතාවේ ඇති දෙබස් ඇසුරෙන්ම ලියන්න. හොඳයි. මොනවද අහලා තියෙන්නේ? අංක 1 ප්‍රශ්න අංක 1. මෙහි දෙබස් වල ඇතුළත්ව ඇති විරාම ලක්ෂණයක් නම් කරන්න. විරාම ලක්ෂණ නම් කරන්න. ලක්ෂණයක් නෙමෙයි ලක්ෂණ නේද? මෙහි දෙබස් වල ඇතුළත්ව ඇති විරාම ලක්ෂණ නම් කරන්න. විරාම ලක්ෂණ. ඔන්න අපිට අලුත් අදහසක් මම මීට කලින් පාඩම් වල කියා නොදුන්නු
ඕගොල්ලන්ට දැන් අද දවසේ මම මේ පාඩමේ මම කියවනේ සිංහල භාෂාවේ කොටස් විශේෂයෙන්ම විෂය නිර්දේශය ඕගොල්ලන්ට උගන්වන්න තියෙන කොටස් මේ පාඩම තුලින් මතු කරලා උගන්වනවා කියලා පෙළපොත පමණක් නෙවෙයි කියලා. හොඳයි. විරාම ලක්ෂණ. විරාමය කියලා කියන්නේ විවේකය නේද? විරාමය. අපි කියන්නේ කෙටි විරාමයක් ලැබුණා අපිට. එතකොට විවේකය. එතකොට අපේ සිංහල භාෂාවේ භාවිතා කරන මේ විරාම ලක්ෂණ. ඒවා අපි භාෂාවේ එක එක තැන්වල එක එක අදහසින් පාවිච්චි කරනවා. දැන් සමහර වෙලාවට අපිට අපි භාෂාව භාවිතා කරද්දී විශේෂයෙන්ම කතා කරද්දී අපි කියන්නේ කතිත භාෂ කියලා කතා කරන භාෂාව. එතකොට අපි ඒ අවස්ථාවේදී නොයෙකුත් ප්‍රශ්න අහනවා, පිළිතුරු දෙනවා, විවිධ විදිහට මේ වචන උච්චාරණය කරන වචන හසුරවනවා. ඒතකොට සමහර ඒවා ටිකක් ගැඹුරින් කියනවා. එකම වචනේ වුණත් විවිධාකාරයේ අදහස් පළ වෙන විදිහට කියනවා නේද? දැන් අපි අම්මා කියලා කිව්වොත් නැත්තම් පුතා කියලා කිව්වොත් නැත්තම් පුතේ කියලා කිව්වොත් පුතේ එහෙම කියන්න පුළුවන්. පුතේ එහෙම කියන්න පුළුවන්. පුතේ කියලා එහෙම කියන්නත් පුළුවන්. විවිධ විදිහට අපිට කියන්න පුළුවන් නේ. එතකොට ඒ භාෂාවක හැටි එහෙම තමයි. ඉතින් අපි බලමු විරාම ලක්ෂණ කියන්නේ මොනවද කියලා මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නට කලින්. ඔව්. විරාම ලකුණු නැත්නම් විරාම ලක්ෂණ. අපි විරාම ලකුණු කියන වචනේ පාවිච්චි කරමු ලක්ෂණ කියනවට වඩා. හොඳයි. පළවෙනි විරාම ලකුණ මොනවද? විරාම ලකුණු කියලා කියන්නේ භාෂාවක අදහස් ප්‍රකාශ කිරීමේදී බලන්නකෝ කතා කරද්දී අදහස් ප්‍රකාශ කරද්දී කතා කරද්දී ලිවීමත් ප්‍රකාශනයක්. දැන් චිත්‍ර කතාවේ තියෙන්නේ දෙබස් නේ ඒවත් ප්‍රකාශනයක්. ඒක ප්‍රකාශ කරන විදිය. එතකොට භාෂාවක අදහස් ප්‍රකාශ කිරීමේදී හා අදහස් තොරතුරු ලිවීමේදී විරාම ලකුණු භාවිතා වේ. විරාම ලකුණු නිසා භාෂාව අපට පහසුවෙන් තේරුම් ගත හැකියි. ඇත්තටම විරාම ලකුණු නැත්තම් අපිට මේවා හරියට තේරුම් ගන්න බෑ. අපි මේ දෙබස කොහොමද කියන්නේ? මේ වැකිය කොහොමද කියන්නේ? කොතනද අපි නවත්තන්නේ? ප්‍රශ්නයක්ද? උත්තරයක් බලාපොරොත්තු වෙන එකක්ද? නැත්තම් මොකද්ද? අපිට කතා කරපු විදිහද? කවුරු හරි කිව්ව එකක්ද? මේ ආදී වශයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා භාෂාවේ විවිධ දේවල් කියවද්දී, කතා කරද්දී, ලියද්දී නේද? ඒ නිසා ඒ අනුව නිවැරදි ප්‍රතිචාරය ලබා දිය හැකිය. ඒ කියන්නේ අපිට විරාම ලක්ෂණ වලින් තමයි නිවැරදි ප්‍රතිචාරය කියලා කියන්නේ අපි අපේ යමක් ඇහුවොත් අපිට යමක් කිව්වොත් අපිට ඒකට ගන්න තියෙන පියවර අපි කොහොමද ඒකට කියන්නේ මොනවද අපේ අදහස ඒ ආදී වශයෙන් අපිට පුළුවන් වෙන්නේ අර විරාම ලක්ෂණ නිසා. හොඳයි විරාම ලකුණු නිසා. ඊළඟට හඬ උස් පහත් කරමින් කතා කිරීම. දැන් සමහර දෙබස් දිහා බලපුවම දැන් මම අර කලින් කිව්වා වගේ ඒකේ හඬ උස් පහත් කරන විදිය. ඊළඟට අපේ අනෙකුත් අර අංග චලනය අපි හැසිරෙන විදිහේ වචනේත් එක්කලා සමහර වෙලාවට හැසිරෙන විදිය. දැන් අර චි කියලා කිව්වා. එතකොට ඒකත් එක්කලා අපි තව අපි වෙනම ක්‍රියා කරනවා නේ වචනේ ප්‍රකාශපත් කරන අතරතුර අපි වෙනම ක්‍රියා කරනවා. ඒ වගේම ප්‍රශ්න ඇසීම හා සම්පූර්ණ අදහස අවසානයේ නැවතීම ආදී විරාම ලකුණු මගින් තේරුම් ගත හැකියි. ලේඛන භාෂාවේ විරාම ලකුණු අනිවාර්ය අංගයකි. විරාම ලකුණු අනිවාර්ය අංගයක්. විරාම ලකුණු නැත්නම් අපිට ලේඛනයේ යෙදෙන්න බෑ. නැත්නම් ලිවීමේ කටයුතු හරියට කරන්න බෑ. එහෙනම් අපි බලමු. තිත ඔබට පේනවා තිත විරාම ලකුණු අතර තිත ඔබට පේනවා දැන් මෙන්න මෙතන තිත සඳහන් වෙනවා ඔබට පේනවා විරාම ලකුණු අතර මේ තියෙන්නේ තිත අපි ඒක සාමාන්‍යයෙන් කොහොම තියන්න පුළුවන් අපිට තිත වැකියක් අවසානයේදී කොහොම අපිට තියන්න පුළුවන් හරි අපි බලමු තිත ඒකට ඇත්තටම සිංහල භාෂාවේ තවත් වචන යෙදෙනවා තිතට නැවතීමේ ලකුණ කියලා. හැබැයි සමාප්තිය කියලාත් කියනවා. හැබැයි තිත තමයි නිවැරදි වචනේ මොකද හේතුව
නැවතීමේ ලකුණ කියලා කිව්වහම අපිට මම ඉස්සරහට පැහැදිලි කරන්නම් සමහර තැන්වලදී අපිට ඒ වචන ගැලපෙන්නේ නැහැ වගේ එනවා. කෙසේ වෙතත් අපි භාෂාවේ ඇතැම් පිරිස් ඔය නැවතීමේ ලකුණ සමාප්ති කියන වචන පාවිච්චි කරලා තියෙනවා. නමුත් ඔක තිත කියන වචනේ භාවිතා කරොත් හරි ඔබට හතරවන ශ්‍රේණිය හඳුන්වා දෙන්නේ ඒ විදිහටම තමයි. හොඳයි. අපි බලමු. තිත කියන්නේ මොකද්ද? වාක්‍ය අවසානයේදී යෙදී. අන්න ඒක තිත. ඔන්න එතකොට අර නැවතීමේ ලකුණ කියන වචනේ හරි. වාක්‍යයක් අවසානයේදී යෙදෙනවා. එතකොට ඒක නැවතීමේ යෙදුනහම වාක්‍යයක් අවසානයේදී යෙදෙන්නේ. එතකොට නතර වෙනවා එතන. ඒ වැකිය කියවලා නැත්තම් ලියලා නතර වෙනවා. ඊළඟට අපි බලමු ඒකට උදාහරණ. ක්‍රීඩාව ශරීර සෞඛ්‍ය යහපත් කරයි. අන්න තියෙනවා. කරයි. කරයි කියන තැන. ඔබට වෙන මෙන්න මේ කරයි කියන තැන දැන් වැකිය අවසන්. ක්‍රීඩාව ශරීර සෞඛ්‍ය යහපත් කරයි. එතකොට වැකිය අවසන් වෙලා තියෙනවා. ඒ නිසා අපි අවසානයේට යොදලා තියෙනවා තිත. ඒ නිසා ක්‍රීඩා කිරීම අපි පුරුද්දක් කරගනිමු. ගනිමු. ඒකත් වැකිය අවසානයේ යෙදিলা තියෙනවා. මේ ආදි වශයෙන් අපිට තිත භාවිතා කරන්න පුළුවන්. ඒක අවස්ථාවක්. වාක්‍ය අවසානයේ යෙදී. ඊළඟට තිත තව යෙදෙන තැන් තියෙනවා. ඒ මොනවාද? පද කෙටි කර ලිවීමේදී යෙදී. සමහර පද කෙටි කරලා ලියනවා. මම දැන් උදාහරණයක් කියන්න. පස්වරු කියන පදේ පස්වරු අපි ලියනවා පාව. ඔබ දැකලා ඇති ගණිතයේදී වේලාව ප්‍රකාශ කරද්දී මෙන්න මේ විදිහට පස්වරු කියන එක පාව කියලා පාතිත ව තිත එහෙම ලියනවා. එතකොට පාව කියලා කිව්වොත් පස්වරු. එතන තිත තමයි යෙදিলা තියෙන්නේ. දැන් එතන අර වාක්‍යයක් අවසානයේ නෙමෙයි. දැන් එතකොට අර නැවතීමේ ලකුණ කියන එක ටිකක් එතෙන්ට නොගැලපෙනවා වගේ පේනවනේ. සමාප්තිය හෝ ඒ වචනේ තිත කියන එක හරියටම ගැලපෙනවා නේද? හොඳයි. ඊළඟට ක්‍රිස්තු වර්ෂ ක්‍රීව ඔය වගේම බුද්ධ වර්ෂ බුව එහෙම තියෙනවා. එතකොට අපිට ඒ විදිහට ගොඩාක් වචන ඕගොල්ලන්ට හම්බ වෙනවා. ඕගොල්ලෝ කියවද්දි බලන්න විවිධ දේවල් කියවනවා. පොතපත අතිරේක කතන්දර විවිධ දේවල් ශාස්ත්‍රීය ලේඛන නැත්නම් ලිපි ලේඛන ප්‍රවෘත්ති විවිධ දේවල් කියද්දී ඔය වචනේ ඔය විදිහට යෙදিলা තියෙන්න පුළුවන්. තිත. ඊළඟට ලියාපදිංචි තැපෑල ලිපතෑ ලිපතෑ ලි තිත ප තිත තෑ තිත. ඊළඟට රාජ්‍ය සේවය පිණිසයි රාසේපි රාසේපි. ඊළඟට සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතොස. මේ දවස්වල කියන අපේ රූපවාහිනියේ අර සමහරලාට කියන සතොස ගබඩා වලින් ගත්ත හැකි. සතොස කියලා කියන්නේ මොකද්ද? සතොස ගබඩා කියලා කියන්නේ සා තිතක් තෝ තිතක් සා තිතක් නේ සා සමුපකාර තොග වෙළඳ සංස්ථාව. හරි. දැන් එතකොට අපිට තිත පද කෙටි කරලා ලියද්දිත් අපිට භාවිතා කරනවා. ඊළඟට තිත භාවිතා කරන අනිත් අවස්ථාව. පුද්ගල නාම මුලකුරු ලිවීමේදී කෙනෙක්ගේ නමක් ලියද්දී කෙනෙක්ගේ නම මුල් ලකුරු එක්කලා ලියද්දී මේක පාවිච්චි කරනවා. අපි අපේ හිටපු අගමැතිවරයෙක් වන දීමු ජයරත්න. එයා සිංහලෙන් තමයි තියෙන්නේ දීමු කියලා කිව්වම දී තිතක් මු තිතක් ජයරත්න. ඒ විදිහට ඔයගොල්ලන්ටත් පුළුවන්. දැන් මගේ S අකුර කියලා කිව්වට අපි සිංහලෙන් කියන්නේ S කියලා. SWRD බණ්ඩාරනායක නියම විදිහටම කියන්නේ SWRD කියලා තමයි අපි නිකන් කියන්නේ. නමුත් සිංහලයට කියද්දී ඒක SWRD බණ්ඩාරනායක අපේ හිටපු අගමැතිතුමෙක්. ඒ විදිහට පුද්ගල නාම වල මුල් ලකුරු ලියද්දී ওই විදිහට තිත යොදනවා. ඒකත් ඇත්තටම පද කෙටි කර ලිවීමක් නේ. එතකොට ඒ විදිහට තියෙන්න පුළුවන්. දශම සංඛ්‍යා ලියද්දී ගණිතයේදී දශම සංඛ්‍යා ලියද්දී අපි තිත පාවිච්චි කරනවා. ඔය තියෙන 35යි දශම 8යි 92යි දශම 5යි 7යි 92යි දශම 57යි නෙමෙයි 92යි දශම 5යි
7යි. අපිට අර ගුවන් විදුලි නාලිකාවල කියන්නේ මේ 102.7න් මේ නාලිකාවට සවන් දෙන්න පුළුවන්. එතකොට අර ගුවන් විදුලි තරංගවල මේ නාලිකාවල ඒ අගය ප්‍රකාශ කරන්නේ එහෙම තමයි. ඒ ගුවන් හැම නාලිකාවටම එහෙම අගයක් තියෙනවා. ඉතින් 102.5යි 198.7යි එහෙන් බලන්න කියලා ඉවරලා නේද? මේ සවන් දෙන්න කියලා. ගුවන් විදුලි නාලිකාවල තමයි හුඟක් තියෙන්නේ. එතකොට දශම ප්‍රකාශ කරද්දී තිත භාවිතා වෙනවා. ඊළඟට කොමාව අනිත් විරාම ලකුණ කොමාව. කමාව නෙමෙයි කොමාව. සමහර කමා කියන්නේ ඉංග්‍රීසියෙන් කියද්දී අපිට කමා කියලා කියවෙන්නේ. කොමාව ඒකේ ලක්ෂණය තමයි මෙන්න මෙහෙම ටිකක් ඔලු ගෙඩියක් වගේ කොටසක් තියෙනවා හිස් කොටස. මෙහෙම කොක්කක් වගේ කෑල්ලක් තියෙනවා. එතකොට අපි මේක නිකම් මෙහෙම දාන්නේ නැහැ. මේක මෙහෙම දැම්මොත් වරහන වගේනේ. කොමා වෙලා එහෙම එකක් නැහැ. මේක ලියන විදිහේදී මෙහෙම දාන්නේ නැහැ. ඒක වැරදි නැත්තම් කොමා කොහොම කරලා දාන්න බෑ. ඒක ටිකක් හිස් කොටස ලොකුට දාලා ඔහොම දාන්නේ කොමාව. එතකොට ඒ විදිහට අපිට කොමාව හඳුනගන්න. කොමාව අපි බලමු. වාක්‍යයක නොයෙක් කොටස් අතර පැවතිය හැකි ඇතැම් මද විරාමයන් දැක්වීම සඳහා මද විරාමයක් කියලා කියන්නේ පොඩි කෙටි කාලයක්. දැන් තිතෙන් කරන්නේ සම්පූර්ණව නවතින එකනේ. වැකිය සම්පූර්ණව නවතින එක. අපි අද සවසට පන්සල් යමු කිව්වහම අවසානට අපි අද සවසට පන්සල් යමු. එතකොට අවසන් කරගන්න පුළුවන්. අද අපි සවස පන්සල් යමු. හරි. ඊළඟට දැන් මෙතනදී කෙටි විරාමයක් දාලා නැත්තම් පොඩි සුළු නතර කිරීමක් කරලා ආයෙ කොටසක් කියවනවා. අන්න එවැනි අවස්ථාවකට තමයි අපි කොමාව දාන්නේ. කොමාව කියලා කියන්නේ කොමාව දාපු සැනින් අපිට තේරෙනවා වැඩේ ඉවර නෑ කියලා. වැකිය ඉවර නෑ, අදහස ඉවර නෑ. විශේෂයෙන්ම කොමාව දාලා කතා කරද්දී මේ කොමාව දාලා ලියන්න තමයි පුළුවන් වෙන්නේ. අපි ඒ ලක්ෂණය. එතකොට අපිට තේරෙනවා කොමාව දාලා තියෙනවා නම් තව එහාට මොනවා හරි අදහසක් කොටසක් මේකේ තියෙනවා කියලා. අපි බලමු. සිසුහු මදක් ක්‍රීඩා කර මුහුණු සෝදාගෙන පන්තියට පැමිණියහ. සිසුහු පැමිණිය. හරිනේ. උක්තාක්‍යාත පද සම්බන්ධය හරි. සිසුහු මුහුණු නේද? මුහුණු සෝදාගෙන. සිසුහු මුහුණ සෝදාගෙන කියන්න බෑ. සිසුහු ගොඩක් නිසා මුහුණු වෙන්න ඕනේ නේද? හරි. ඒවත් පරිසම් වෙන්න ඕන ලියද්දී. සිසුහු මදක් ක්‍රීඩා කර. දැන් මෙතන වැඩ දෙකක් කරලා තියෙනවා. ක්‍රීඩා කරලා තියෙනවා, මුහුණ හොදගෙන තියෙනවා. ඊට පස්සේ තමයි පන්තියට ඇවිදින් තියෙන්නේ. එතකොට සිසු මදක් ක්‍රීඩා කර අන්න එතන පොඩි විරාමයක්. නවත්තන්නේ නැහැ සම්පූර්ණයෙන්ම. වැකිය සම්පූර්ණ සිසු මදක් ක්‍රීඩා කර. එතනින් අවසන් කරන්නේ. ක්‍රීඩා කර මුහුණු සෝදාගෙන පන්තියට පැමිණියහ. එතකොට අපි ඔක කියද්දි සිසුහු මදක් ක්‍රීඩා කර මුහුණු සෝදාගෙන පන්තියට පැමිණියහ. එතකොට කර කියලා ටික පොඩි විවේකයක් ගන්නවා අපි එතන. හරි. ඊළඟට කොමාව තව එකක් අපි බලමු උදාහරණයක්. වාක්‍යයක නොයෙක් කොටස් අතර පැවතිය හැකි ඇතැම් මද විරාමයන් දැක්වීම සඳහා යොදේ. නේද? හරි. එතකොට තාත්තේ මෙන්න කවුද ඇවිල්ලා? අර තාත්තේ කියලා ආමන්ත්‍රණයක් කරලා දැන් තාත්තේ කිව්වනම් තාත්තේ කියලා තව එකක් කියන කොටසක් තියෙනවා. මොකද්ද කියන්නේ? තාත්තේ මෙන්න කවුද ඇවිල්ලා? අපි කියනවා නේද? අම්මේ. අන්න කවුද ඇවිදින්? එහෙම කියනවනේ. අර තාත්තේ කිව්වහම තව ටිකක් යනවා එහා පැත්තට වැකිය අවසන් නැහැ. කවුද ඇවිල්ලා? අන්න තියෙනවා දැන් කොමාවක් තියෙනවා. නැවතීමේ ලකුණක් තියෙනවා. නැත්තම් තිතක් තියෙනවා. දෙකම තියෙනවානේ. තිත. කොමාව දෙකම තියෙනවා. එතකොට තාත්තේ කියලා කිව්වහම මෙතන මද විරාමයක් තියලා ඉතිරි කැල්ල කියන්නේ. හොඳට තේරුම් ගන්න මේක. හිතුණු තැන්වල කොමා දාන්න බෑ. එතකොට අදහස වෙනස් වෙනවා. ඒකයි මම කියන්නේ. දැන් අපිට මම උදාහරණයක් ගත්තොත් මෙහෙම කියන්න පුළුවන්. දැන් කොමාව දාද්දි මම මෙතන ලියලා පෙන්නන්නම්. මරන්න
මරන්න. එපා. මම සම්පූර්ණ වැකිය දිගට ගන්න ඕනේ ඉඳ කුඩා කරලා ලියන්නම්. මරන්න. එපා. නිදහස්. නිදහස් කරන්න. ඔන්න. දැන් මෙතන තිත තිබ්බා. දැන් අපි කොමාව දානවා. මෙතෙන්ට දැම්මොත් කොමාව. මොකක්ද කොහොමද කියන්නේ? මරන්න එපා නිදහස් කරන්න. මරන්න මේක කියන්නේ. මරන්න එපා නිදහස් කරන්න. මරන්න එපා නිදහස් කරන්න. අන්න කියන්නේ. මරන්න එපා නිදහස් කරන්න. හැබැයි මෙතන බැරි වෙලාවත් අපි මේ කොමාව මෙතෙන්ට දැම්මොත් මෙතෙන්ට ආවොත් මෙතෙන්ට දානවා. මරන්න එපා නිදහස් කරන්න. බලන්න අදහස වෙනස් වෙනවා. සම්පූර්ණ වෙනස් වෙනවා. කොමාව මෙහාට පැන්න හැටි සම්පූර්ණයෙන්ම අදහස අනිත් පැත්තට පෙරලෙනවා නේද? මරන්න එපා නිදහස් කරන්න. එහෙමනේ අපි කියන්නේ. මරන්න එපා නිදහස් කරන්න. එතකොට ඉස්සෙල්ලා කරේ මරන්න එපා කියපු එක. යාව නිදහස් කරලා දාන්න කියන්නේ. දැන් කියන්නේ මරන්න නිදහස් කරන්න එපා කියන එක. ඔන්න ඒ හින්දා පරිසම් වෙන්න ඕනේ කොමාවක් අපිට හිතුණු තැන්වල ඕන විදිහට දාන්න බෑ. මොකද ඒ දැමීමෙන් අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. හොඳට මතක ගන්න. මම මේ උදාහරණයක් ගත්තේ. හරි. එහෙනම් ඔය වගේ අපිට ඕන තරම් උදාහරණ ගත්තා හැටි. හොඳයි. තාත්තේ මෙන්න කවුද ඇවිල්ලා? හරි. එතකොට මද විරාමයක්. හරි. තල, කවුපි, මුං, කුරක්කන් දාන්නේ වෙයි. හරි. වර්ග කීපයක් තියෙනවා. තල කොමාවක්, කවුපි කොමාවක්, මුං කොමාවක්, කුරක්කන් කොමාවක් දාන්නේ වෙයි. ඒවා දාන්නේනේ. ඔව්. එතකොට ගොඩක් ලියනවානේ. තල, මුං, කවුපි එහෙම කියලා ලියද්දි කොමා දදා ලියන්න ඕන. තල තව තියෙන එකක්. මුං තවත් තියෙන එකක්. කුරක්කන්. ඔව්. තව තියෙනවා කවුපි. ওই විදිහට ලියද්දි කොමා දදා. අම්මා, තාත්තා, නංගි, මල්ලි අපි සියලු දෙනාම විනෝද චාරිකාවට සහභාගී වූයෙමු. එතකොට අර නංගි, මල්ලි, තාත්තා කියලා කොමා දදා ලියන්න. අන්න කොමාව දාන තැන්. ඔන්න හොඳට මතක තියාගන්න. හිතුණු විදිහට කොමා දාන්න බෑ. හරි. ඊළඟට තියෙනවා විරාම ලකුණු අතර වැදගත්ම විරාම ලකුණ ප්‍රශ්නාර්ථය. ප්‍රශ්න ලකුණ කියලාත් කියනවා. ප්‍රශ්නාර්ථය. ප්‍රශ්න ලකුණ. හරි. මොකද්ද ප්‍රශ්න ලකුණ කියලා කියන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රකාශයක් ප්‍රශ්නයක් බව දැක්වීමට එහි අගට යෙදී. දැන් අපි කරන ප්‍රකාශය ප්‍රශ්නයක් බවට පත් වෙනවා නම් අනිවාර්යෙන් ප්‍රශ්න ලකුණ තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අරයගෙන් ප්‍රතිචාරයක් පිළිතුරක් අවශ්‍යයි ප්‍රශ්න ලකුණේදී. අනිවාර්යෙන් අනිත් එක්කෙනා ඒකට ප්‍රතිචාරයක් දක්වන්නම ඕනි ප්‍රශ්න ලකුණේදී. උත්තරයක් සපයන්න වෙනවා. හරි. එතකොට ප්‍රකාශයක් ප්‍රශ්නයක් බව දැක්වීමට එහි අගට යෙදේ. එතකොට අපිට යම්කිසි ප්‍රකාශයක් අවසානයේදී ප්‍රශ්න ලකුණක් තියෙනවා නම් ඒකේ තේරුම තමයි ප්‍රශ්නාර්ථය තියෙනවා කියන්නේ උත්තරයක් අපි බලාපොරොත්තු වෙනවා, ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. අපි බලමු. පොතේ මිල කීයද? එතකොට උත්තරේ රුපියල් 60යි. එහෙම කියන්න වෙනවා. පොතේ මිල කීයද? රුපියල් 60යි. අර ප්‍රකාශයේ අවසානයේ එතකොට ප්‍රකාශයක් ප්‍රශ්නයක් බවට පොතේ මිල කීයද කියලා නිකන් තිබුණා. ඒක ප්‍රකාශයක් විතරයි. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ප්‍රශ්න ලකුණ තියෙන නිසා. පොතේ මිල කීයද? එතකොට ප්‍රතිචාරයක් අනිවාර්යයෙන් රුපියල් 100යි. හරි. ජාතික ගීය රචනා කළේ කවුද? එතකොට අපිට උත්තරේ කියන්න වෙනවා. ජාතික ගීය රචනා කළේ කවුද? මේ වැඩේ කළේ කවුද? උදෙන්ම අද පාසල් පැමිණියේ කවුද? ඒ විදිහට අපිට අහනවා නේද? එතකොට ප්‍රතිචාරයක් දක්වන්න වෙනවා. ඊළඟට ඔබට පිස්සුද? අපි ඒකත් ප්‍රශ්නයනේ. නෑ මට පිස්සු නෑ.
ඔයාට පිස්සුදානේ? නෑ මට පිස්සු නෑ. ඔය ඇත්තද? ඔය අපි සාමාන්‍ය කතා කරන්නේ. බොරුවක් නේද? ඔහොම කියනවනේ. අන්න එතකොට හරි ලස්සනයි සිංහල භාෂාවේ මේ යෙදුම් නේද? හොඳයි. ඔබට පිස්සුද? නෑ අපිට පිස්සු නැහැ. මට පිස්සු නැහැ. හරි. ඊළඟට විස්මයාදී ලකුණ. ඒකට කියනවා විස්මයාර්ථ ලකුණ, හර්ෂාදී ලකුණ ආදී වශයෙන්ුත් කියනවා. අපිට දැන් ඔයගොල්ලන්ගේ 4 වෙනි ශ්‍රේණිය අපිට මේක හඳුන්වා දෙන්නේ විස්මයාදී ලකුණ කියලා. විස්මයාදී ලකුණ කියලා තමයි හඳුන්වා දෙන්නේ. අරවත් ඇතම් තැන්වල යෙදලා තියෙනවා. මම ඒකත් දැම්මා. මොකද සමහර තැන්වලදී ඔයගොල්ලන්ට පැරණි පොත්පත් භාවිතා කරද්දී ওই විදිහේ වචනත් වලිනුත් හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසායි මම ඒක දැම්මේ. හරි. දැන් අපි ඒක බලමු. විස්මයාදී ලකුණ කියන්නේ මොකක්ද කියලා. විස්මයක්, පුදුමයක් නේ. විස්මය කියලා කියන්නේ පුදුමය. විස්මිත ලෝකේ පුදුමය. ඊළඟට ආශිර්වාදයක්, ආශිර්වාද ගැනීම නේ. ආශිර්වාදය. හැබැයි මේ ආශිර්වාදයයි ප්‍රාර්ථනයයි බොහෝ වෙලාවට ළඟ යන්නේ. ප්‍රාර්ථනය කරන එකයි ආශිර්වාද කරන එකයි. ප්‍රාර්ථනය කරනවා කියන්නේ ඉදිරි කාලයේදී අපිට ඒ දේ ඉෂ්ට වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනයන් තියෙන. පැතුමන් කියලා කියන්නේ. වෙසක් සුබ පැතුම්. හරි. එතකොට ආශිර්වාද කරනවා කියලා කියන්නේ ඒ මොහොතේම අපිට ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා ආශිර්වාද. හරිද? එතකොට ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. හරි. ඊළඟට හඬ නගමින් කරන ආමන්ත්‍රණයක්. හයියෙන් කතා කරනවා බොහෝ වෙලාවට. විශේෂම නාට්‍යවල එහෙම ඊළඟට ඔය ගම්වල ඈත ගම්මානවල එහෙම මේ ඔය විශේෂයෙන්ම අපේ දුෂ්කර ගම් වල ගොවියෝ එහෙම මේ හයියෙන් මේ හේනේ ඉඳලා එහා පැත්තේ හේනට එහෙම නැත්නම් මේ පැලේ ඉඳලා එහා පැත්තේ පැලට මේ කුඹුරේ ඉඳලා එහා පැත්තේ කුඹුරට දැන් ගෙවලුත් ළඟට වඩා ටිකක් ඈතින් ඈතන තියෙන්නේ ගම්මානවල මේ අර ඉඩම් ලොකුවට තියෙන හින්දා අර නගරේ වගේ එක ආසන්නේ ළඟ ගෙවල් නැහැ. ඉතින් ඒ හින්දා තමයි අර ගැමියන්ගේ සමහර බොහෝ ගැමියන්ගේ කටහඬ ශබ්දයි. උපතින්ම ඒක එනවා. ඒකට හේතුව තමයි අර කුඩා කාලේ ඉඳලම උස්සහඬින් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. හුඟක් ගැමියෝ කතා කරද්දී හඬ හොඳ ඔය දැන් රූපවාහිනිය එහෙම බලන්නකො මේ දවස්වල මේ පොර වලට එහෙම ප්‍රශ්න යනවනේ. ඉතින් ඒගොල්ලෝ අර රූපවාහිනියේ ඇවිදින් කැමරාවට කතා කරද්දී හරි හයියෙන් කතා කරනවා. ඒ ගැමියන්ගේ හැටි. ඒ ඕනම ගැමියෙක් එහෙම තමයි. හුඟක් ගැමියෝ. මොකද මම ගම්බද ප්‍රදේශවල පාසල් වල වැඩ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගැමියෝ එහෙම තමයි. අර ළඟ හිටියත් හයියෙන් තමයි අපේ මහත්තයා කොහෙද ගියේ කියලා තමයි කතා කරන්නේ. ටික හයියෙන් කතා කරනවා. හරි. එතකොට හඬ උච්චාරණය උස් කරලා කතා කරද්දී මෙන්න මේ විස්මයාදී ලකුණ භාවිතා කරනවා අපි. ඒ දෙබස් ලියද්දිත් එහෙම කරනවා. ඊළඟට ආමන්ත්‍රණයක් නොහොත් නියෝගයක්. නියෝග නිකුත් කරනවා. ඔගොල්ලෝ දැකලා ඇති පාරේ යද්දි සමහර වෙලාවට අර පොලිසියෙන් පුවරු දාලා තියෙනවා ඔය රියදුරන්ගේ දැන ගැනීම සඳහා. නවත්වනු. රටේ නවත්වනු. නේද? වේගය අඩු කරන. එහෙම තමයි ඒකේ ගහලා තියෙන සමහර. අර කරුණාවෙන් කරන ඉල්ලීම් නෙමෙයි තියෙන්නේ. එහෙම ප්‍රකාශයක් දැන් අලුතෙන් ඇවිදින් තියෙනවා. නමුත් හුඟක් තියෙන්නේ නලා ශබ්ද නොකරන. නලා ශබ්ද නොකරන. නිශ්ශබ්ද වන. ඔහොම තමයි ගහලා තියෙන්නේ. දැන් උසාවිය එහෙම කියන්නේ උසාවියට ගියා නම් ඔයගොල්ලෝ චූටි දරුවෝ නිසා හුඟක් උසාවියට ගිහින් නැහැ. උසාවිය එහෙම අර මහේස්ත්‍රාත්තුමා ඇවිදින් අර තමන්ගේ අසුනේ මහේස්ත්‍රාත් අසුනේ වාඩි වෙද්දී උසාවියේ ඉන්න සියලු දෙනාම නැගිටින්න ඕනේ. නැගිටිද්දී අර උසාවියේ ඉන්න තෝල්ක මුදලි කියලා අපි කියන්නේ තෝල්කය ඒ තෝල්ක මුදලි එයා හයියෙන් කියනවා උසාවිය නිශ්ශබ්ද වෙනු කියලා කිව්වහම අපි සියලු දෙනාම නැගිටලා මහේස්ත්‍රාත්තුමා ඇවිදින් වාඩි වුණාට පස්සේ තමයි හිස පාත් කරලා හැමෝම වාඩි වෙන්නේ. ඒ උසාවියේ නීතිය. මොකද උසාවිය උත්තරීතර තැනක්නේ. ඒ හින්දා පාර්ලිමේන්තුවෙත් එහෙමයි. අර කතානායකතුමා එද්දි සියලු දෙනා නැගිටලා එහෙම ගෞරව කරන ඒ සම්ප්‍රදාය. එතකොට ඒ විදිහට ප්‍රකාශ කරනවා අපිට.
නියෝගයක්, ශෝකයක්, සතුටක් මේ ආදි වශයෙන්. එතකොට මේ විස්මය ආදී ලකුණ පුදුමයක්ම පමණක් නෙවෙයිනේ. එතකොට අර විවිධ දේවල් සඳහා මේක හරි හොඳ මේ ලක්ෂණයක් හැම තැනම වගේ යෙදෙනවා බොහෝ වෙලාවට. මොකද අපිට විස්මයන් පළ කරනවා, අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනයන් කරනවා, හඬ නගා ආමන්ත්‍රණය කරනවා, නියෝග නිකුත් කරනවා, ශෝකය ප්‍රකාශ කරනවා, සතුට ප්‍රකාශ කරනවා. මේ ආදී වශයෙන් බොහෝ දේවල් අපි භාෂාවෙන් කරනවා. ඒ නිසා විස්මය ආදී ලකුණ වැදගත් විරාම ලකුණක් විදිහට අපි හඳුන්වනවා. අපි බලමු යෙදින කීපයක්. විස්මය ආදී ලකුණ මොනවා? අන්න පුදුමය. දැන් අපිට කියනවා ඊයේ ක්‍රියානතුරක් වෙලා 15 දිනක් එතනම මැරිලා. මොනවා? 15 මැරිලා. අපි අර මොනවා? අර එක විදිහම අපිට විශ්වාස කළ නොහැකි දෙයක් අපි සිදු වුණාම එහෙම ආරංචියක් අදහසක් ආපුවම අපි පුදුමයක් පළ කරනවා. අපි පස් තමයි ඒක විශ්වාස කරන්නේ. ඒකට අපි කියනවා මේ වගේ කන්නේ මොනවා? ඊළඟට සුබ උපන්දිනයක් වේවා. අන්න ප්‍රාර්ථනයක්. පුදු සුබ උපන්දිනයක් වේවා. ආශිර්වාදයක් නේද? ඔව් සුබ උපන්දිනයක් වේවා. සුබ උපන්දිනයක් වේවා. අපිට ප්‍රාර්ථනා කරනනේ. ඕක දැන් හුඟ දෙනෙක් කියන සුබ උපන්දිනයකට වඩා හැපි බර්ත්ඩේ කියලානේ කියන්නේ නේද? දැන් අපි සිංහල භාෂාවෙන් කියන සුබ උපන්දිනයක් වේවා. ඊළඟට නිවන් සැප ලැබේවා. මේ ප්‍රාර්ථනයක් නේද? ආශිර්වාදයක් නෙවෙයි ප්‍රාර්ථනයක්. ඇයි? මැරිච්ච කෙනාට ආශිර්වාද කරලා වැඩක් නැහැ. දැන් යාට ප්‍රාර්ථනා කරනවා අජරාමර නිවන් සුව අත් වේවා. ඊළඟට සමාදානයේ සැතපේවා. කතෝලික අය කියන සමාදානයේ සැතපේවා නේද? ඒ වගේ බෞද්ධ අය කියන්නේ නිවන් සැප ලැබේවා කියලා. එතකොට ඒක ප්‍රාර්ථනයක්. ඊළඟට ඒයි ඔහොම නවතිනු. අන්න අර කිව්ව එක නියෝගයක්. ඒයි එතන කොමාවත් වැකී ඉවර වෙලානේ. අන්න බලන්න යෙදිලා තියෙන හැටි. වැකී සම්පූර්ණ ඉවර වෙලා නේ. කෙටි විරාමයක් තියෙනවා. මොකද කොමාව දාලා. හේයි. ඔක කියද්දි හේයි ඔහම නවතිනු කියලා කියන්නේ. හේයි ඔහම නවතිනු. එහෙමයි කියන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ මේ විරාම ලකුණු ඉගෙන ගද්දී අනිවාර්යයෙන් මේකේ කියන විදිහත් ඒ ශෛලියත් ඉගෙන ගන්න ඕන. නිකන් ඔය කියාගෙන ගියාට හරියන්නේ නැහැ. ඊළඟට අනේ ඔහුට උණු දේ. අර ශෝකයක්. අනේ ඇත්තට වෙච්ච දේ අප්පා. ඔහොම කියනවා නේද? මූණට අත තියාගෙන අනේ වෙච්ච දේ නේද? පව් අප්පා. එහෙම කියනවා. අනේ ඔහුට වෙච්ච දේ. මට නම් හරිම ශෝකයක්, හරිම කනගාටුවක් දැනෙන. අනේ හොඳ ළමයෙක් වෙච්ච දේ නේද? ඔහොම කියලා කියනවා. එතකොට ශෝකයක් පළ කරනවා. අනේ ඔහුට වුණු දේ. ඊළඟට තව විරාම ලකුණක් තමයි යුගල උඩු කොමා. යුගල උඩු කොමා. යුගල උඩු කොමා. එතකොට මේක වැකියේ හෝ වචනේ උඩින් තමයි යොදන්නේ. වැකියේ හෝ වචනේ. අපි බලමු යමෙකු මොකද්ද මේ යුගල උඩු කොමා වලින් අදහස් වෙන්නේ කියලා. යමෙකු ප්‍රකාශ කළ දෙයක් ඒ ආයුරින්ම දැක්වීමට හා උපුටා ගැනීමක් සඳහා වන කොටසක්. ඕගොල්ලන්ට තියෙනවා විශේෂයෙන්ම දැන් ඔය ශිෂ්‍යත්ව විභාගයට දරුවෝ ලියද්දි කියනවා මේ කොමා දාලාත් ලියන්න ඕනද මේ විදිහට උඩු කොමා දාලා යුගල කොමා දාලා අපිට ලියන්න ඕනද මේ තියෙන විදිය. ඔව් උපුටා ගැනීමක් අපිට ලියන්න තියෙනවා නම් අපිට ලියන්න වෙනවා උපුටා ගැනීමක් නේ. කොහෙන් හරි අපිට උපුටාගෙන ලියන්න වෙනවා. එහෙම නැත්නම් දෙවසක් නම් දැන් මේක කියන්නේ එහෙම නෙමෙයි. යමෙකු කළ දෙයක් ඒ ආයුරින්ම දැක්වීමට. දැන් සියැටල්ගේ ප්‍රකාශයේ ඒ ආයුරින්ම දැක්වීමට නම් අපිට එතකොට අපි මෙන්න මේ කියන යුගල උඩු කොමා පාවිච්චි කරනවා. සියැටල්ගේ ප්‍රකාශය එහෙමම තියෙනවා. ඊළඟට අපේ පෙළ පොතේ අපිට හම්බ වෙන විවිධ ලේඛකයෝ ලියපු දේවල්. දැන් මාටින් වික්‍රමසිංහ ශූරින් යම් කිසි ප්‍රකාශයක් කළා නම් අන්න ඒ ප්‍රකාශය සමහර වෙලාවට මෙන්න මේ විදිහට ඇතුල් කරන්න පුළුවන්. යුගල උඩු කොමා යටතේ ඇතුල් කරනවා. එතකොට ඒ ආයුරින්ම දැක්ක. එයා කතා කරපු විදිහටම. දක්වන්න. ඒකේ සංස්කරණය කරලා නැහැ, වෙනසක් කරලා නැහැ. එයා කිව්ව විදිහටම තියෙනවා.
ඒකට අපි පාවිච්චි කරනවා යුගල උඩුකොමා. ඊළඟට උපුටා ගැනීමක්. තැනකින් අරගත්තා නම් ඒකටත් අපි. ඒ කියන්නේ තැනකින් අරගත්තා කියන්නේ යම් කිසි පොතකින් උපුටලා ගත්තා නම් දැන් ඔයගොල්ලෝ දකින්න ඇති සමහර වෙලාවට ප්‍රවෘත්ති වල දානවා උපුටා ගැනීම. බලන්න ප්‍රවෘත්ති හොඳට බලද්දි උපුටා ගැනීම කියලා අර ප්‍රධාන ප්‍රවෘත්තියකින් හරි එහෙම නැත්නම් තොරතුරකින් කොටසක් විතරක් ප්‍රවෘත්ති වලට අරගෙන පෙන්නනවා. එතකොට ඒක අර යුගල උඩුකමා යටතේ මෙන්න මේ විදිහට යුගල උඩුකමා යටතේ සඳහන් කරලා ඒක පෙන්නලා උපුටා ගැනීම අවසන් කියලා කියනවා. හොඳට බලන්න ප්‍රවෘත්ති වලට. එතකොට ඒ වගේ දේවල් කරනවා. හොඳයි. අපි බලමු. මම පසුව එමි. මම පසුව එමි හේරත් හාමි පැවසුවේ. දැන් මෙතන තියෙනවනේ පසුව එමි. මම පසුව එමි. කවුද කිව්වේ? හේරත්හාමි පැවසුවේ. හේරත්හාමි කියලා තියෙනවා. හැබැයි හේරත්හාමි කියපු විදිහට මම පසුව එමි. හේරත්හාමි පැවසුවේ. දැන් මේක මෙහෙම කියන්න බෑ. මේක මෙහෙම කරන්න බෑ. එතකොට මෙන්න මෙතෙන්ට මෙන්න මේ කොමා දෙක එන්න ඕනේ. මම පසුව එමි. අන්න කවුද මේක කියන්නේ? හේරත්හාමිගේ ප්‍රකාශයේ ඒ ආකාරයෙන්ම අරගෙන තියෙනවා. එයා කිව්ව විදිහට මම පසුව එමි. මෙතන කියනවා හේරත්හාමි පැවසුවේ. පැහැදිලිනේ? එතකොට අන්න කෙනෙක්ගේ ප්‍රකාශයේ ඒ ආකාරයකම උපුටලා ගද්දී අපි යුගල උඩුකොමා යොදනවා. හරි. සරල වරහන් ඊළඟට සරල වරහන්. ඒ මොකක්ද? ප්‍රකාශනයක යම් තැනක විශේෂයෙන් අර්ථය පැහැදිලි කිරීම සඳහා හෝ අමතර තොරතුරක් දැක්වීම සඳහා වචනයක් වාක්‍යයක් හෝ වාක්‍ය කිහිපයක් අතර තොරතුරු යෙදීමේදී සරල වරහණේදී. දැන් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි තොරතුරක් කියාගෙන යනවා. කියාගෙන යද්දී අපිට ඒ තොරතුර ඇතුලේ තව අතිරේක තොරතුරක් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දැන් ඒකනේ මේ කියන්නේ. යම් අර්ථය පැහැදිලි කිරීම. වරහන් ඇතුලේ දාද්දී අර්ථය පැහැදිලි කිරීම. එතකොට අර ප්‍රධාන ප්‍රකාශයට හානි වෙන්නේ නැතුව ඒකට පොඩි සහයෝගයක් දෙනවා වරහන් ඇතුලේ දීලා. එතකොට කියවන්නාට තේරෙනවා මේ කියලා තියෙන්නේ මොකක්ද? දැන් සමහර වචන අපිට තේරෙන්නේ එතන ඒ වචනේ හෝ අදහස වරහන් ඇතුලේ දාලා තියෙනවා මොකක්ද ඒ අදහස කියලා. ඒක යම් පැහැදිලි කිරීමකට දෙන සහයෝගයක්. අන්න ඒක තමයි මේ සරල වරහන යොදන්නේ. ඒකත් හැමතැනම දාන්න බෑ. හරි? හොඳයි. අපි බලමු අපි යෙදෙන විදිය බලමු. ගුරුතුමිය ඔන්න එනවා. ගුරුතුමිය නරිබෑනා නාට්‍යයේ ජවනිකා පිළිබඳව පාඩම සිසුන්ට කියා දුන්නාය. ඒකෙත් තමයි වැකී ඉවරනේ. ගුරුතුමිය නරිබෑනා නාට්‍යයේ ජවනිකා පිළිබඳව පාඩම සිසුන්ට කියා දුන්නාය. එතනින් තමයි වැකී අවසන්. හැබැයි මැද දාලා තියෙනවා තව විස්තරයක්. මොකද්ද? රසවත් දෙබස්ද ඉදිරිපත් කරමින්. දැන් පේනවා අර දැන් පාඩම නරිබෑනා නාට්‍යයේ පාඩම සිසුන්ට කියලා දුන්නා තමයි. කොහොමද කියලා දුන්නේ? රසවත් දෙබස් දෙදී. එතකොට අර අදහස වැඩි දියුණු කරලා තව කියවන්නාට තව අතිරේක තොරතුරක් සපයනවනේ. ගුරුතුමිය නරිබෑනා නාට්‍යයේ ජවනිකා පිළිබඳව රසවත් දෙබස් ද ඉදිරිපත් කරමින් පාඩම සිසුන්ට කියා දුන්නා. දැන් මේ වැකිය මේ වරහන ඇතුලේ තියෙන කොටස මෙන්න මේ කොටස ඉවත් කළා අපේ අදහසට හානි වෙලා නැහැ. ඔන්න බලන්නකෝ මම මේ කොටු කරන කොටස මේ කොටු කරලා තියෙන කොටස ඉවත් කරලා වැකිය කියන්නකෝ. ගුරුතුමිය නරිබෑනා නාට්‍යයේ ජවනිකා පිළිබඳව පාඩම සිසුන්ට කියා දුන්නාය. නරිබෑනා නාට්‍යයේ පාඩම සිසුන්ට කියා දුන්නාය. එච්චර. හැබැයි ඒක ටිකක් තව විස්තර කරලා තව අර්ථ ගන්නවලා කියනවා මොනවද? එතකොට මේ කොටස නැතත් අපිට වැකිය කියවන්න පුළුවන්. නමුත් මේ කොටස දාලා තියෙනවා මේ වැකියට හානි නොවි තව අර්ථය වැඩි කරගන්න, අදහස වැඩි කරගන්න, නැත්තම් කියවන්නාට හොඳින් තේරුම් ගන්න. මොනවද? ගුරුතුමිය නරිබෑනා නාට්‍යයේ ජවනිකා පිළිබඳව රසවත් දෙබස්ද ඉදිරිපත් කරමින් පාඩම සිසුන්ට කියා. එතකොට පාඩම සිසුන්ට කියා දුන්නේ ගුරුතුමිය නිකම්ම නෙමෙයි රසවත් දෙබස්ද ඉදිරිපත්. ඒක තමයි අර වරහන ඇතුලේ දාලා තියෙන ඒවට අපි කියනවා සරල වරහන
කියලා නේද? හොඳයි. එතකොට මෙතන තියෙනවා මෙන්න මේ වරහනේ තියෙන සරල වරහන. හරි. පැහැදිලිනේ? හරි. එහෙනම් දැන් අපි ඕගොල්ලන්ගේ 4 වන ශ්‍රේණියට අදාළ යෝජනා කරලා තියෙන විෂය නිර්දේශී යෝජනා කරලා තියෙන විරාම ලකුණු ගැන මම ඉතා හොඳින් කියලා දුන්නා. ආයෙ නැවත මම මේ විරාම ලකුණු ගැන පාඩම් වල සඳහන් කරන්නේ මොකද මම හැම පාඩමකින්ම අලුත් විෂය නිර්දේශයේ අලුත් කොටසක් සම්පූර්ණ කරනවා. ඒ හින්දා මේ පාඩම් මාලාව අවසන් වෙද්දී පෙළ පොතයි විභාගයේ පාඩම් මාලාව අවසන් වෙද්දී ඔයගොල්ලන්ට පෙළ පොතේ තියෙන පාඩම් සියල්ලම වගේ ඒකේ තියෙන භාෂා සංකල්ප අවබෝධයේ කොටස් වගේම අර 4 වෙනි ශ්‍රේණියට යෝජනා කරන විෂය නිර්දේශයේ කොටස්ද අවසන් කරගන්න පුළුවන්. ඒ හින්දා හොඳ සහයෝගයක් මේ පාඩම් මාලාවේ ඔබට ලැබෙනවා. අපි බලමු දැන් උත්තර ලියන්න. හරි. දැන් ආපහු එන්නේ. මෙහි දෙබස් වල ඇතුළත්ව ඇති විරාම ලක්ෂණ නැත්නම් විරාම ලකුණු නම් කරන්න. ඔව් අපිට පේනවා දෙබස් වල මොනවද තියෙන්නේ? එන්න දකුණු පැත්තට මේක වාහන යන පාර. ඊතර තියෙනවා විරාම ලකුණු වගේ. ඔයා නිකන් යන්න. දන්න මිනිහා කොහම ගියත් එකයි. ඒ විරාම ලකුණු තියෙනවා. පාරේ නීතිය දන්න කෙනා යන්නේ දකුණු පැත්තෙන්. ඒකේ තේරුම වාහන එන්නේ වම් පැත්තෙන්. බලන්න ඊට පස්සේ කියනවා ඔයා පඬිතයා. අර අපි කියවන උච්චාරණය වැඩි කරලා කියන ඔයා පඬිතයා. ඔයා පඬිතයා එහෙම කියනවනේ නේද? හරි. එහෙමනම් අපිට මේකේ තියෙනවා විරාම ලකුණු ගණනාවක්. හොඳට බලන්න ඒ විරාම ලකුණු මොනවද කියලා. අපිට තිත සහ නැවතීමේ ලකුණ. තිත අපිට හමු වෙනවා. මොකද වැකි මේකේ තියෙනවා දෙබස් තියෙනවා. ඒව අවසානයේදී තිත යෙදිලා තියෙනවා. එහෙනම් අපි මේකේ ලියනවා පළවෙනි විරාම ලකුණ තිත. ඊළඟට තියෙනවා අපිට බොහෝ තැන්වල යෙදিলা තියෙනවා මේකේ අර ඔයා පඬිතයා. පඬිතයාට ඒ දණ්ඩ යන්න බැරිලු. ඇයි හිතනවා වැඩිනේ. මේ වගේ තැන්වල තියෙනවා ප්‍රශ්න ලකුණ. එතකොට අපි ප්‍රශ්නාර්ථ ලකුණක් කියනවා ප්‍රශ්න ලකුණක් කියලා කියනවා. අපි ලියමු ප්‍රශ්නාර්ථ ලකුණ. ඒ ප්‍රශ්නාර්ථ ලකුණ තියෙනවා. තිත තියෙනවා ප්‍රශ්නාර්ථ ලකුණ. ඊළඟට කොමාව තියෙනවා. කොමාව තියෙනවා. ඊළඟට තියෙනවා විස්මයාදී ලකුණ. මේවා ලියද්දී අක්ෂර වින්‍යාසයත් බලන්න විස්මයාදී ඒව හරියට ලියන්න. විස්මයාදී ලකුණ. එතකොට අපිට 4ක් හමු වෙනවා. තිත එහෙම නැත්නම් නැවතීමේ ලකුණ කියලා කියන්න පුළුවන්. විස්මයාදී ලකුණ, කොමාව, ප්‍රශ්නාර්ථ ලකුණ. හරි. එතකොට ඒ උත්තරේ සම්පූර්ණ වෙනවා. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. මෙහි සඳහන් ප්‍රස්තාව පිරුලක් ලියන්න. ප්‍රස්තාව පිරුළු. ඒකත් අලුත් කොටසක්. අද දවසේ මම විරාම ලක්ෂණ ගැන කතා කරපු නිසා අපි පැයක් තමයි මේ පාඩම් මාලාවට ගන්නෙ. ඒ නිසා මම ප්‍රස්තාව පිරුළු ඊළඟ පාඩමකදී ඉදිරි පාඩමකදී ඔයගලන්ට කියලා දෙනවා කොහොමද මේ පිරුළු හැදෙන්නේ, මොනවද අපිට පෙළ පොතේ හම්බ වෙන පිරුළු යෝජනා කරලා තියෙන දේවල් විෂය නිර්දේශයේ ආදි වශයෙන් ඔයගලන්ට මම ඒක කියලා දෙනවා. ඒක වෙනම පාඩමක්. ඒ නිසා මම මෙතන උත්තරේ පමණක් ඔබට සඳහන් කරනවා. මේකේ කියනවා ප්‍රස්තාව පිරුළු. ඔයා පඬිතයා. ඔයා මහ පඬිතයා. අපි කියනවා ඔයා පඬිතයා. හැබැයි පඬිතයාට ඒ දණ්ඩ යන්නත් බැරිලු.
බැරිලු. ඒක තමයි ප්‍රස්තාව පිළිබඳ තියෙන්නේ. පඬිතයාට ඒ දණ්ඩ යන්නත් බැරිලු. හැබැයි මේකේ තියෙන විදිහටම ලියන්න ඕනේ. මොකද අපි චිත්‍ර කතාවෙන් උපුටලා ගන්න එකක් නිසා අපිට සිද්ධ වෙනවා එහෙම ඇහුවොත් ඒ තියෙන විදිහට ලියන්න. නැත්තම් අපිට මෙහෙම තියෙන පඬිතයාට ඒ දණ්ඩ යන්නත් බෑනේ. එහෙම තියෙන්නත් පුළුවන්. පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කිව්වනේ. එහෙම තියෙන්නත් පුළුවන්. මෙතන තියෙන්නේ පඬිතයාට ඒ දණ්ඩ යන්නත් බැරිලු. හරි. එහෙනම් අපි ලියනවා මෙතන උත්තරේ පඬිතයාට මුර්ධජ ලියන්න ඕනේ. පඬිත හරියට කියව ලියන්න. පඬිතයාට ඒ දණ්ඩේ ඒ මුර්ධජන දණ්ඩේ හරියටම දණ්ඩේ කියලා තියෙන්නේ. දණ්ඩේ නෙමෙයි. දැන් චිත්‍ර කතාවේ තියෙන විදිහට ඒ දණ්ඩේ කියලා නෙමෙයි තියෙන්නේ. එහෙම ලිව්වොත් ඔබගේ ලකුණු අහිමි වෙන්න පුළුවන්. ඒ තියෙන විදිහ උපුටලා ගන්න එකක් නේ. එතකොට අපිට මේ පාඩමෙන් ගන්න කියන්නේ චිත්‍ර කතාවෙන් ගන්න කියලා කියන්නේ. එතකොට වෙනස් කරන්න එපා එතන. ඒක ගද්දී එහෙම ගන්න. ඒ දණ්ඩේ කිව්වොත් මේකේ තියෙන ඒ දණ්ඩේ කියලානේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ දණ්ඩේ කියලා ඇදලා කියන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියන්න කතා කරද්දී එහෙම කියවන්න පුළුවන්. නමුත් මෙතනදී අපි ගන්නෙ මේ පිළිතුර නිසා. ඒ හින්දා ඒ දණ්ඩේ යන්නත් බැරිලු. යන්නත් බැරිලු. යන්නත් බැරිලු කියලා විස්මයාදී ලකුණකුත් තියෙනවා. විස්මයාදී ලකුණකුත් එතන තියෙනවා. පඬිතයාට ඒ දණ්ඩ යන්නත් බැරිලු කියලා විස්මයාදී ලකුණකුත් තියෙනවා එතන. මොකද චිත්‍ර කතාව එහෙම තියෙනවා. හරි. එහෙනම් පිළිතුරු හරි. ඒ ටික අපි ඊළඟ කොටසට යමු. පාරේ වාහන එන්නේ කුමන පැත්තෙන්ද? ඔව්. පාරේ වාහන එන්නේ කුමන පැත්තෙන්ද? එතකොට වැකී තියෙනවා මේ කියලා පාරේ නීතිය දන්න කෙනා යන්නේ දකුණු පැත්තෙන්. ඒකේ තේරුම වාහන එන්නේ වම් පැත්තෙන්. එතකොට පාරේ වාහන එන්නේ කුමන පැත්තෙන්ද? වම් පැත්තෙන්. වම් පැත්තෙන්. පාරේ වාහන එන්නේ වම් පැත්තෙන්. ඒක වම පැත්තෙන් නෙවෙයි වම් පැත්තෙන් කියලා තියෙන්නේ. හරිනේ? හරි. ඊළඟ එක ප්‍රශ්නාංක 4. බොහෝ දේ දැන උගත් තැනැත්තා හඳුන්වන තනිපදේ ලියන්න. මම තනිපදත් ඉදිරි කාලේදී කරනවා. ඉදිරි පාඩම් වලදී කරනවා. තනිපද ගණනාවක් අපේ පෙළ පොතේ මේ පාඩම් වලින් අපිට මතු කර ගන්නත් පුළුවන්, හදා ගන්න පුළුවන්. ඒවා ගැන මම වෙනම සඳහනක් කරනවා. ඊළඟට ඔයගොල්ලන්ට විෂය නිර්දේශ තියෙනවත් මම වෙනම සඳහන් කරනවා. ඒ නිසා මේකෙදි අපි බලමු මොකද්ද? බොහෝ දේ දැන උගත් තැනැත්තා. ගොඩක් දේවල් දන්නවා. ගොඩාක් දේවල් දැන උගත් තැනැත්තා. අපි උගතා කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතන උගතා කියලා අපිට වචනේ යොදන්න බෑ. මොකද මේකට වෙන වචනයක් මෙතන තියෙනවා. ඒ තමයි පඬිතයා කියන එක. පඬිතයා. දැන් අපි සමහරලාට තරහ ගියාම මහා බක පඬිතයා කියලා කියනවා. මහා පඬිතෙක් කියලා කියනවා. හැබැයි ඒක හොඳ වචනයක්. පඬිතයා කියලා කියන්නේ බොහෝ අසු පිරු දැනුම් ඇති තැනැත්තා. දැන් ඔය අපේ ස්වාමින් වහන්සේලාට අපි කතා කරනවා පඬිත හාමුදුරුවෝ කියලා කියන්නේ. අපේ ස්වාමින් වහන්සේලාව හඳුන්වද්දී බෞද්ධ අය දන්නවා මේ අපි කියන්නේ අපේ පඬිත හාමුදුරුවෝ. ඒ කියන්නේ පඬිත කියලා ඒගොල්ලන් අර මේ තනතුරු නාමයක් සහ ඒ ලබාගත් අධ්‍යාපනය අනුව ලැබෙන ගෞරව නාමයක් තියෙනවා. රාජකීය පඬිත. අර අපේ නායක ස්වාමීන් වහන්සේලාව හඳුන්වද්දී රාජකීය පඬිත. ඒතකොට දැන් ඒක නරක වචනයක් නම් පඬිත කියන එක අපි නිකන් අපි සාමාන්‍ය කර අනේ පඬිතයා ඒ ඇත්ත පඬිතයා කියලා කියන්නේ ගොඩාක් දේවල් දන්නවා කියන එක. ඒ අර්ථයේ බොහෝ දේ ඇසු පිරු තැන් නැති තැනැත්තා. හරිද? ඒකට අපි කියනවා පඬිතයා කියලා. හරියට ලියන්න ඕන පඬිතයා කියලා ලියද්දි අක්ෂර වින්‍යාසය ඊටාත්ම
නිවැරදිව ලියන්න ඕන පණ්ඩිතයා. අපි කලිනුත් ලිව්වා මේක. පණ්ඩිතයා. පණ්ඩිතයා. පණ්ඩිත කියලා ලියන්න බෑ පණ්ඩිතයා කියලා. මොකද අතන ඒ වචනේ තියෙනවා. එහෙමම ගත්ත හැකි අපි. ඔයා පණ්ඩිතයා. හරි. එහෙම ඒ නිසා මේ වචනේ ගත්ත හැකි. ඊළඟට අපි ගන්නවා ප්‍රශ්නාංක 5. ඔයා යන පදේ ලේඛන වහරට හරවා ලියන්න. දැන් මේකේ තියෙනවා මෙතන කියනවා ඔයා පණ්ඩිතයා. ඔයා කතා කරද්දී ඔයා කියලා කියන්නේ. ඔයා මෙයා අපි කියනවා මෙයා බලන්නකො මට ගහනවා. ඔයා මොනවද අනේ බලන් ඉන්නේ. ඔහොමනේ කියන්නේ. අපි මේ කතා කරන භාෂාවනේ කතිත භාෂාවේදී අපි එහෙම කරනවා. හැබැයි ලේඛන වහරේදී නැත්තම් ලියන භාෂාවේදී ලිඛිත භාෂාවේදී අපි ඔයා කියලා කියන්නේ ඒ වෙනුවට අපි භාවිතා කරනවා ඔබ. යන වචන ලේඛන ඔබ. ඔයා කියන එක කිව්වේ ඔබ. ඒක ගැහණු කෙනාට කියන්නත් පුළුවන් පිරිමි කෙනාට කියන්නත් පුළුවන් ඔබ කියලා. ඉස්සරහන ඉන්නේ ඔබ. දැන් ඔය විදුහල්පතිතුමාලා උදේ රැස්වීම තියද්දී ඉස්කෝලේ අර තියෙනවනේ උදෑසන පොදු රැස්වීම. තියද්දී හුඟක් අය කතා කරනවා. ඇයි ඒක වචනයත් ඔබ බහු වචනයත් ඔබ. ඔබලා කියලා කියන්නේ. ඒක වචනේ ඔබ බහු වචනේ ඔබලා. ඔබලා කියලා කියන්නේ. බහු වචනේ ඔබලා නෑ. ඒක වචනේ බහු වචනේ දෙකම එකයි තියෙන්නේ ඔබ. ඔබ කියලාමයි කියන්නේ. එතකොට ඔබ සියලු දෙනාගේම අවසරයි. ඔබලා සියලු දෙනාගේම අවසරයි කියන්නේ ඔබ සැමගෙන් අවසරයි. එහෙම නේ කියන්නේ හොඳට බලන්න වචනේ. ඔබගෙන් අවසරයි. දැන් ඉස්සරහන ඔබගෙන් අවසරයි. නැත්තම් ඔබ සැමගෙන් අවසරයි. ඔබලාගෙන් අවසරයි කියලා කියන්නේ. හරි. ඒක මතක තියාගන්න. එහෙනම් ඔයාලා කියලා කිව්වට ඔබලා කියන්නේ. ඔබ ඔයාලා හැමදාම මෙහෙම පරක්කු වෙලානේ ඉන්නේ. අපි නිකන් කතාවට කියනවනේ. ඔයාලා හැමදාම පරක්කු වෙලානේ ඉන්නේ. ඒ හින්දා අපිට කියන්න බෑ. ඔබලා හැමදාම පරක්කු වෙලා ඉන්නවා කියලා එහෙම කියන්නේ නෑ. ඔබ සියලු දෙනාටම අපි යොදනවා. ඔබ. එහෙනම් මේකේ ඔබ. ඒක ගැහැණු පිරිමි ભેදයකින්. එහෙනම් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ඔබ කියන වචනේ අපි යොදනවා. හරි. එහෙනම් ඔබ. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක 6. මම යන පදේ බහුවචනය ලියන්න. මම. ආයක ලේසි. මේකේ තියෙනවා මම මේ කියන එකට බහුවචන. මෙතන තියෙනවා වාහනයකට සුක්කානමක් තියෙන එකටනේ. අපි පැනලා ඉඩ දෙන්න ඕනේ. අන්න තියෙන වචනේ. දෙබසේ තියෙනවා. වාහනයකට සුක්කානමක් තියෙන එකටනේ. අපි පැනලා ඉඩ දෙන්න ඕනේ. අපි කියලා කිව්වහම එතකොට මම යන පදේ බහුවචනය. අපි. මම යන පදේ බහුවචනය අපි. හරි. එතකොට ප්‍රශ්න 6කට අපි උත්තර ලිව්වා. අපි බලමු ඊළඟ ප්‍රශ්න මොනවද පිළිතුරු මොනවද කියලා. අපි ඊළඟ කොටසට යමු. ප්‍රශ්නාංක 7. ඉහළ යන පදේ විරුද්ධාර්ථ පදේ ලියන්න. ඔව් ඉහළ. ඔව් මේකේ තියෙනවා කිව්වා නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ පහළ ගියොත් පහළ. ඉහළ පහළ. එතකොට පහළ කියලා වචනයක් තියෙනවා. එහෙනම් ඉහළ කියන එකේ විරුද්ධාර්ථ පදය අපි විරුද්ධාර්ථ පද ගැන කලින් පාඩම් වල කතා කරා. බහුවචන හැදෙන හැටි පද වර්ග ගොඩාක් මම සාකච්ඡා කළා. ඒ නිසා මම නැවත ඒවා කියන්නේ. ඒ හින්දා ඉහළ පහළ. එහෙනම් ඉහළ යන වචනේ පහළ. හැබැයි ඒකේ ල ලියද්දි මූර්ධජ ලියන්න ඕන. හරිද? ඒක හොඳට මෙතන දන්තජ ලියන්නේ එහෙම නෑ වැරදිලාවත්. හරිද? එහෙම ලියන්න බෑ. ඒ හින්දා උත්තරේ ලියද්දි නිවැරදිව ලියන්න ඕන. ඔන්න මම නැවත ලියනවා. පහළ. මූර්ධජ ලියන්න. හරි. ඊළඟට දික් ඇද පිල්ල ඇතුළත් අකුරක් ලියන්න. මම පිල්ලන් ගැන පළවෙනි පාඩමෙම සාකච්ඡා කරා. ඔබට මතක ඇති අපේ පාඩම් මාලා පළවෙනි පාඩම අකුරු සමග සෙල්ලම්. එතකොට පිල්ලන් ගැන මම එහිදී සඳහන් කළා. එන්න නැවතත් මම සඳහන් කරන්නේ. මෙතන අහන්නේ දික් ඇද පිල්ල
එතකොට දික් ඇදපිල්ල ඇතුළත් අකුරක් ලියන්න. හොඳට මතක තියාගන්න දික් ඇදපිල්ල ඇතුළත් අකුරක් ලියන්න කියලා කිව්වහම වචන ලියන්න බෑ. එතකොට මේකේ තියෙනවා දික් ඇදපිල්ල ඇතුළත් අකුරු මොනවද? අපි බලමු. අවස්ථා කීපයක් තියෙනවා. කොතනද තියෙන්නේ? වාහනයකට සුක්කානමක් තියෙන එකටනේ. අපි පැනලා දෙන්න. අපි පැනලා ඉඩ දෙන්න ඕනේ නෑ. අපි පැනලා ඉඩ දෙන්න ඕනේ නෑ. අන්න අකුරක් ලියන්න කියලා කියන්නේ. එහෙනම් මෙතන නෑ කියලා අපිට ලියන්න පුළුවන් ඒකේ දික් ඇදපිල්ල තියෙන්නේ නෑ. ඊළඟට තියෙනවා තවත් අකුරක්. ඒ තමයි අපිට බලන්න කොතනද තියෙන්නේ අපිට තියෙනවා මම පැත්තෙන් එන්නේ පඬිතුයා ඇති ඒ තියෙන්නේ කෙටි ඇදපිල්ලනේ ඇති කියලා කිව්වහම නේද දැන් මෙතන තියෙනවා ඔව් එතකොට මේ මෙතන පොඩි අදහසකුත් මම කියන්න ඕනේ මේ දැන් අපිට මේ පිල්ලයි යොදද්දී සමහර පිළි තියෙනවා සමහර අකුරු එක්කලා ඒ හඬ වෙනස් වෙන්නේ නැහැ පිල්ලම දැම්මත් නැතත්. උදාහරණයක් ගත්තොත් අපි දැන් මේ නෑ කියලා මේක අපි හඳුන්වනවා. අපි ඒ වුණාට තනි හඬක් තියෙන අකුරක් විදිහට ඈ කියලා කියනවා. ඈ කියලා කියනවා. දැන් අපි ඈ කියලා කිව්වහම මේක තනි අකුරක් තනි හඬක්නේ. තනි හඬක් සහිත අකුරක්. අපි මේ අපේ අක්ෂරමාලාවේ අකුරු වෙන් කරද්දී තනි හඬවල් සහිත අකුරු තියෙනවා. ඒ කියන්නේ ඈ ඊ ඌ ඒ ඕ ඒවා වෙන හඬවල් එන්නේ නැහැ. දැන් ඈ කිව්වහම වෙන හඬ. දැන් මේක නැ කිව්වහම නා හඬයි ඈ හඬයි දෙක එකතු වෙලා තමයි මේ නැ කියන එක එන්නේ. නැ මේක එන්නේ නැහැ. එතකොට අර මෙවැනි අවස්ථාවක අපි මෙතන කෙටි ඇදපිල්ල තමයි ඇවිදින් තියෙන්නේ. හැබැයි දැන් මේකේ අපිට ගත්තොත් මේක නැන්නේ. අපි ඈ ලිව්වහම මේ හඬ වෙනස් වෙන්නේ නැහැ. දැන් මේක නා වලට හඬ වෙනස් වෙනවනේ ඇදපිල්ල දාපුවාම කෙටි ඇදපිල්ල දාපුවාම. ඒ නිසා මෙවැනි අවස්ථාවක අපි අර මේ පිල්ලම ඇදපිල්ලක් විදිහට සලකන්නේ නැහැ. මොකද ඒක තනි හඬක් නිසා. ඒ වුණාට අපි ඇදපිල්ල කෙටි ඇදපිල්ල මේ විදිහට ලියනවා නේ. හොඳයි. අපිට ඒකෙදි අර මෙන්න මේ අකුර එන නිසායි මම ඒක කිව්වේ. ඈ කියලා එනවනේ. එතකොට ඈ කියන එක. එතකොට ඒකත් ඈ. මෙතන නෑ මේක ඈ. ඒ වුණාට මෙතන නෑ කියලා කියද්දි ඈ නෑ හඬවල් දෙකක් එනවා. නෑ. මේක ඈ. එතකොට එක හඬක් නෙන්නේ. එන්නේ එතනදී තමයි මෙන්න මේක අර මේ අවස්ථාවේදී අපි පිල්ලමක් විදිහට සලකන්නේ නැත්තේ හේතුව මේ තනි හඬක් නිසා. මේකේ හඬවල් දෙකක් එනවා. පැහැදිලි ඇති මම කියන දේ නෑ කිව්වහම නෑ. න හඬකුයි ඈ හඬකුයි එනවා. නෑ. මේකේ නෑ එක. ඈ එක හඬයි එන්නේ. ඒකයි මම කිව්වේ. එතකොට අපි මේක ඒ විදිහට සලකලා ලියනවා. නමුත් මෙතන ඇදයක් තියෙනවා මෙතන. කවුරු හරි මෙහෙම ලියලා තියෙනවා නම් මෙතන එයා මේ දික් ඇදපිල්ල හඳුනගෙන තියෙනවා මෙතන. මේක ගැනනේ යාගේ තියෙන්නේ. දික් ඇදපිල්ල හඳුනගෙන තියෙනවා. හොඳයි. එහෙනම් අපි නෑ කියන අකුරත් අපිට ඈ කියන අකුරත් ලියලා තියෙනවා නම්
එතන මම අදහස් කරනවා මේ අද පිල්ල අඳුරගෙන තියෙනවායි කියන එක. දික් ඇද පිල්ල අඳුරගෙන තියෙනවායි කියන එක. හොඳයි. ඊළඟට පහත සඳහන් වචන යුගල පද කිරීමට අවශ්‍ය අනෙක් වචනය චිත්‍ර කතාවෙන් තෝරා තිත්තිර මත ලියන්න. හොඳයි. මොකද්ද? බිමන්. එහෙනම් බිමන් වලට යුගල පදයක් කරන්න ඉස්සරහට එන පදය එහෙනම් තියෙන්න ඕනේ මේකේ ගමන් කියලා. ඔව්. මොකද්ද? මේකේ මෙතන තියෙනවා මං කියන්නේ මේකයි. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන කෙනාට තමා කිට්ටුවෙන් යන වාහන කල්තියක් පේනවා. ගමන් කරන. එතකොට බිමන් නම් මෙතන ගමන් බිමන්. එතකොට යුගල පදයක් වෙනවා. ගමන් බිමන්. එහෙනම් යන. එහෙනම් අපිට මේකේ තියෙනවා මං කියන්නේ මේකයි. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන කෙනාට තමා කිට්ටුවෙන් යන වාහන කල්තියා පෙනෙනවා. යන. එහෙනම් එන. පැහැදිලි නේද? හරි. එහෙනම් ඒකට උත්තර මේ විදිහට ලියලා තියෙනවා නම් ඒවා නිවැරදි වෙනවා. හරි. එහෙනම් අපි 10 වෙනි ප්‍රශ්නයට යනවා. මෙම දෙබස් ඇතිවන්නේ කුමන ස්ථානයකද? ඔව්. කොහෙද මේ ඇති වෙන්නේ? දැන් ඕකේ උත්තර ගොඩක් එන්න පුළුවන්. එක් එක්කෙනාට හිතුණු උත්තර එන්න පුළුවන්. කුමන ස්ථානයකද යහන්නේ? ස්ථානය යහන්නේ. එහෙනම් කොතනද? පාරේ මහා මාර්ගයක් අසල පාර මැද්දේ. ඔහම මතක තියාගන්න. මේකදී ලියද්දි විශේෂම වැදගත් මේක අවබෝධය තේරුම් ගත්ත විදිහ ඔයගොල්ලෝ ලියන්න ඕනේ. කටවහර මග හරින්න. කතා කරන භාෂාවෙන් ලියන්න උත්සාහ කරන්න එපා. ලේඛන වහරෙන් ලියන්න. පාර මැද්දේ. එහෙම ලියන්න පුරුදු වෙන්න එපා. පාර මැද්දේ. පාර අයිනේ. එහෙම ලියන්න එපා. පාර අයිනේ. පාරක් ගාව. ওই විදිහට එක එක උත්තර ලියනවා. ඒ කියන අදහස ලේඛන වහරට හරවලා ලියන්න උත්සාහ කරන්න. හරිද? තමන්ට පාර මැද්දේ කියන එක ලේඛන වහරට පාරේ මැද්දේ. ඒ කතා කරද්දිනේ. ඒ නිසා අපි බලමු මේකේ දෙබස් ඇතිවන්නේ කොමන ස්ථානයකද? මේක මහා මාර්ගය අයිනේනේ. ඒකට අපිට ලියන්න පුළුවන් මහා මාර්ගයක් කියලා කියන්න බෑ. මේක මහා පාරේ දකුණු පැත්තේ යන්න කියනවා. එහා පැත්තේ ඔයගොල්ලෝ හොඳට බලන්න චිත්‍ර කතාවේ අර පදික තීරුවකුත් තියෙනවා. ලස්සන බලන්න ඕන. හිතුණු උත්තර ලියන්න බෑ. පාරක පාර අයිනේ ඔහොමම හිතුණු වල හොඳට බලන්න ඕන මේක දිහා. චිත්‍ර දිහා බලන්න ඕන. ඒතර බලපුවම අපිට තේනවා මේක සාමාන්‍ය පාරක් නෙවෙයි. හැබැයි ටිකක් වතුර එක රාශි වෙලා තියෙනවා. අබලි පාරක්. හැබැයි මේ වාහන ධාවනය කරන පාරක්. ඒ නිසා අපිට මේක ලියන්න වෙන්නේ මහා මාර්ගයක් අසල නේද? මේක දෙබස් ඇතිවන්නේ කුමන ස්ථානයකද? මෙම දෙබස් ඇතිවන්නේ කුමන ස්ථානයකද? එතකොට අපි නිවැරදිම උත්තරේ මහා හරියටම ලියන්න මහා මහා මාර්ගයක් අසල එහෙම නැත්නම් මහා මාර්ගයක් ආසන්නයේ එහෙම නැත්නම් මහා මාර්ගය ආසන්නයේ මහා මාර්ගය කියලා ලිව්වත් බාර ගන්න පුළුවන්. මහා මාර්ගයක් අසල කියලා ලිව්වනම් වඩාත් නිවැරදි. නැත්නම් මහා මාර්ගය ආසන්නයේ මහා මාර්ගයට ආසන්නයේ මහා මාර්ගයක් ආසන්නයේ කියලා ලියන්න පුළුවන්. ආසන්නයේ කියන වචනේ අසල කියන වචනෙට දාන්න පුළුවන්. ඒ උත්තර සේරම අපිට බාර ගන්න පුළුවන්. හැබැයි අර ලේඛන වහරට හරවලා ලියන්න ඕන අදහස නේද? හරි. ඊළඟට 11 වෙනි මෙම චිත්‍ර කතාවේ ශිල්පියා කවුද? චිත්‍ර කතාවේ කතා ශිල්පියා ගැන අහන්නේ. අපි දන්නවා උඩින්ම තියෙනවා අමුතු කතා. එතකොට කාගේද? එස්.ඒ. දිසානායකගේ කියලා ලියන්නේ.
දැන් එතන තියෙන ගේ කියලා කිව්වට මෙතන ප්‍රශ්න අහන්නේ කොහොමද? මෙම චිත්‍ර කතාවේ ශිල්පියා කවුද අහන්නේ? කවර ශිල්පියාගේද කියලා ඇහුවනම් මෙම චිත්‍ර කතාව කවර ශිල්පියාගේද කියලා ඇහුවනම් අන්න ලියනවා අපි එස්.ඒ. දිසානායකගේ කියලා. කවර ශිල්පියාගේද? එස්.ඒ. දිසානායකගේ. මේක අහන්නේ මෙම චිත්‍ර කතාවේ ශිල්පියා කවුද? එතකොට එස්.ඒ. දිසානායකගේ කියලා ලියන්නේ නැහැ. එස්.ඒ. දිසානායකගේ අමුතු කතානේ. එයා විසින් අඳින ලද, එයා කරන ලද කියන එක තමයි අර ගේ කියන එකෙන් හඳුන්වලා තියෙන්නේ. නැතු එයාගේ නමේ කෑල්ලක් නෙවෙයි. එස්.ඒ. දිසානායක ගේ කියන්නේ එයා අයිති එයාගේ අමුතු කතා. ඒ නිසා ඒක නමේ කොටසක් නෙවෙයි. එස්.ඒ. දිසානායක තමයි නම. එහෙනම් අපිට ඇහුවොත් මෙහෙම ඔන්න සමහර අය මේක වරද්ද ගන්නවා. ඒකයි මම මෙතන පැහැදිලි කරන්නේ. මොකද්ද? මෙම දෙවස මෙම චිත්‍ර කතාවේ ශිල්පියා කවුද? ශිල්පියා නම් එස්.ඒ. දිසානායක. මෙම චිත්‍ර කතාව කවර ශිල්පියාගේද? එස්.ඒ. දිසානායකගේ. එතකොට කවර ශිල්පියා? දැන් අපි කියනවා කැලණි විහාරයේ චිත්‍ර කාගේද? එතකොට කියනවා සෝලියස් මෙන්ඩිස්ගේ. සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියාගේ. හරිද? එහෙනම් මෙහි තැන්පත් කර ඇත්තේ කාගේ ධාතුන් වහන්සේලාද? එතකොට සරියුත් මුගලන් තෙරුන් වහන්සේගේ නේද? එතකොට මෙතන මේ පල්ලියේ පිළිරුව සකස් කර ඇත්තේ කාගේ පිළිරුවක්ද? එතකොට කියනවා ජුසේතුමන්ගේ. කාගේ පිළිරුවක්ද? ජුසේතුමන්ගේ. මේ පිළිරුව කාගේද? මේ පල්ලියේ සකස් කර ඇති පිළිරුව කාගේද? එතකොට මරියතුමියගේ. එහෙම ලියන්න පුළුවන්. හැබැයි මෙතන අහලා තියෙන විදිහ හොඳට මතක තියාගන්න. අහලා තියෙන විදිහට උත්තරේ සපයන්න. නැත්තම් කටපාඩම් කරපු අර පුරුදු වෙලා ගිය උත්තර ලියන්න එපා. අහලා තියෙන විදිහට උත්තරේ ලියන්න. ඒ හින්දා චිත්‍ර ශිල්පියා කවුද? එස්.ඒ. දිසානායක. එස්.ඒ. එස් මෙන්න අර තිත තියෙනවා. අර මං කිව්වනේ කලින් පද කෙටි කරලා ලියද්දී මුල් ලකුරු ලියද්දී කෙනෙක්ගේ වචනේ මුල් ලකුරු ලියද්දී තිත තියෙනවා කියලා එස්.ඒ. ඔන්න එස්.ඒ. මෙතන තිත තියෙනවා. දිසානායක. දිසානායක. එස්.ඒ. දිසානායක. තිත තියන්න අවශ්‍ය නැහැ එතන නේද? නමක් නේ තියෙන්නේ. යකියක් අවසාන වෙලා නැහැනේ. එතකොට මෙතන තිත තිබ්බට මේක අගට තිත තියන්න ඕනේ නැහැ. මොකද යකියක් අවසානයේ නෙවෙයි තියෙන නමක් අවසානයේ. එතකොට අපි එතන තියන්නේ නැහැ සාමාන්‍ය. හරි. එතකොට උත්තරේ පැහැදිලි. එහෙනම් ප්‍රශ්නාංක 11 12 යනුවෙන් ප්‍රකාශ වන්නේ කුමක් නිසාද? අන්න. ඒකත් ටිකක් අවබෝධයේ ප්‍රශ්න. යනුවෙන් ප්‍රකාශ වන්නේ මොකද්ද? විවිධ උත්තර එන්න පුළුවන් එක කෙනාට. ඇත්තටම එහෙම ප්‍රකාශ වන්නේ කුමක් හින්දාද කියලා අහන්නේ. යනුවෙන් ප්‍රකාශ වන්නේ කුමක් නිසාද? එතකොට එක කෙනාට එක එක දේවල් හිතෙන්න පුළුවන්. බය හිතුණු නිසා කියලා ලියන්න පුළුවන්. දුක හිතුණු නිසා කියලා කියන්න පුළුවන්. පුදුම වුණු නිසා කියලා කියන්න පුළුවන්. එක එක විදිහට හිතෙන්න පුළුවන්. හැබැයි කියලා කියන්නේ මොනවද? මඩ විසීමීමනේ හේතුව ඒ ප්‍රකාශයෙන්. ගාලා ඇඟට මඩ වතුර විසි වෙන හින්දා එක පාට ඒ ප්‍රකාශය එනවා නේද? හේතුව මොකද්ද? හේතුවනේ අහන්නේ. මොකද්ද? කියනුවෙන් ප්‍රකාශ වන්නේ කුමක් නිසාද? ඒ කියන්නේ හේතුව අහන්නේ. එහෙනම් මඩ වතුර හෝ ජල මඩ වතුර වෙන්නත් පුළුවන් නැත්නම් වතුර වෙන්නත් පුළුවන්. අපිට මඩ කියලා හොයන්න බෑ මෙතන. ඒ කියන්නේ වතුර දිහා බලලා අපිට කියන්න බෑ මෙතන මේ මඩ වතුර තියෙන්නේ කියලා. නමුත් අර කළු පැහැටට ලකුණු කරලා තියෙන හින්දා අපි විශ්වාස කරනවා. එහෙම ලිව්වත් වරදක් නැහැ. අපි ලියමු වතුර ඇඟට විසවීම නිසා කියලා අපිට කියන්න පුළුවන්. නැත්තම් මඩ වතුර ඇඟේ තැවරීම නිසා කියලා අර විසවීම තැවරීම කියන්න පුළුවන් නේද? හොඳයි. වැදීම ඒ වගේ වචන ලියන්න පුළුවන්. අපි මේක ලියමු මඩ වතුර මඩ ජලය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නේ මඩ ජලය කියලා කියන්නේ කතා කරද්දී අපි එහෙම යොදන්නෙත් නෑ නේද? මඩ වතුර ඇඟට සංයලිය කියන්න ඕන ඇඟට විසවීම නිසා කුමක් නිසාද? මඩ වතුර ඇඟට විසවීම නිසා. ඒතකොට ඒක කොහෙවත්
අර වැකි මේ චිත්‍ර කතාවේ ඇතුලේ මේ උත්තරේ නැහැ. මතක තියාගන්න. ඒක එතකොට ඔයගොල්ලන්ට පොඩි නිදහසක් තියෙනවා ගලපලා ලියන්න. ලියද්දී අර අක්ෂර වින්‍යාසය ඊළඟට අදහස නිසිලෙස ප්‍රකාශ කිරීම මේ වගේ දේවල් තියෙනවා. දැන් මේ උත්තරේ චිත්‍ර කතාවේ ඇතුලේ මඩ වතුර ඇඟට විසිවීම නිසා කියලා කොහෙවත් චිත්‍ර කතාවේ ඇතුලේ නැහැනේ ගන්න. එතකොට ඕගොල්ලෝ තමයි සපයන්න ඕනේ. ඒක තමයි අවබෝධයේ ප්‍රශ්නේ. තේරුම් අරගෙන කියවලා තේරුම් අරගෙන ඕගොල්ලන් තේරිච්ච විදිය ලියන්න තියෙනවා. එතකොට මඩ වතුර ඇඟට විසිවීම නිසා. හොඳයි. අපේ ඊළඟ ප්‍රශ්නය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මොකද්ද තියෙන්නේ කියලා. ප්‍රශ්න අංක 13. මාර්ගයේ පයින් යා යුත්තේ කුමන පැත්තෙන්ද? මේකේ තියෙනවා පයින් යා යුත්තේ කුමන පැත්තෙන්ද කියලා. මේකේ කියනවා මං කියන්නේ මේකයි. පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන කෙනාට. එතකොට පාරේ නීතිය දන්න කෙනා යන්නේ දකුණු පැත්තෙන්. පාරේ නීතිය තමයි පදිකියු. පයින් යන අය දකුණු පැත්තේ යන්න ඕන. වාහනවල ගමන් කරන අය වම් පැත්තෙන් ගමන් කරන්න ඕනි. ඒ අනතුරු අඩුවීම සඳහා තියෙන. එහෙනම් මේකේ අහන්නේ මොකද්ද? මාර්ගයේ පයින් යා යුත්තේ. ඒ කියන්නේ පදිකියෝ ගැනයි අහන්නේ. පයින් යන අය යා යුත්තේ කුමන පැත්තෙන්ද? එහෙනම් දකුණු පැත්තෙන්. එහෙමම තියෙනවා වචනේ දකුණු පැත්තෙන්. චිත්‍ර කතාවේ එහෙම තියෙන දකුණු මූර්ධජ දකුණු පැත්තෙන්. දකුණු පැත්තෙන්. හරිද? හරි. එහෙනම් උත්තරේ දකුණු පැත්තෙන්. 14. කිව්වා නාහන ගුරු යන්නේ කොහෙද? කිව්වා නාහන ගුරු යන්නේ කොහෙද? මේකේ තියෙනවා කිව්වා නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ, පහළ ගියොත් පහළ. එහෙනම් කිව්වා නාහන ගුරු යන්නේ කොහෙද? ඉහළ ගියොත් ඉහළ, පහළ ගියොත් පහළ. එහෙමනේ තියෙන්නේ. ඉහළ ගියොත් ඉහළ. ඒවා ලියන්න ඕන හරියටම. ඉහළ මූර්ධජ ල ඉහළ ගියොත් ඉහළ ගියොත් ඉහළ, පහළ ගියොත් පහළ ගියොත් පහළ ගියොත්. මේක සමහර වෙලාවට කෙනෙකුට කෙටි කරලා ලියන්න පුළුවන් ඉහළ පහළ කියලා. එහෙම මොකද කිව්වා නාහන ගුරු යන්නේ කොහෙද? මේක මෙතන ඉහළ පහළ කියලා ලියන්න බෑ. මොකද හේතුව මෙතන කියනවා කිව්වා නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ, පහළ ගියොත් පහළ. එතකොට කිව්වා නාහන ගුරු යන්නේ කොහෙද? ඉහළ ගියොත් ඉහළ, පහළ ගියොත් පහළ. එහෙම තමයි අපිට ලියන්න වෙන්නේ. හොඳයි. එහෙමනම් අපේ ප්‍රශ්න 14ක් අපි ඉදිරිපත් කළා. මේවා තමයි නිවැරදි පිළිතුරු. එහෙමනම් අපේ සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු 1 ගානේ ඔබට ලැබෙනවා. ඒ අනුව මෙතන තියෙනවා ලකුණු 1 ගානේ ලකුණු 18ක් එකතු වෙනවා. සෑම පිළිතුරකටම අනු පිළිතුරුත් තියෙනවා, කුඩා පිළිතුරුත් තියෙනවා. ඒ හැම එකකටම එක ලකුණු ගන්න ලැබෙනවාම ලකුණු 18ක ක්‍රියාකාරකමක් තමයි අපි ඉදිරිපත් කළේ. ඒ ලකුණු 18 ඔබට උපයා ගන්න පුළුවන්. අක්ෂර වින්‍යාසය නිවැරදිව, සංඥක නිවැරදිව, කටවහර භාවිතා නොකර ඒ ආදි වශයෙන් පිළිතුරු ලියා ඇතනම්. එහෙනම් අපි දන්නවා මේක ටිකක් ලේසි වගේ දැනුණාට ටිකක් අමාරු ප්‍රශ්නක්. අමාරු කියන්නේ අමාරු නැහැ. නමුත් අපිට ටිකක් කල්පනා කරලා ලියන්න වෙනවා. එහෙමනම් අද දවසේ සිසුතරුව පුද්ගලික සමාගම ඔබ වෙතගෙන එන ලද පෙළපොතයි විභාගයේ පාඩම් මාලාවේ 4 වෙනි පාඩමට අදාළ 2 වෙනි ක්‍රියාකාරකම තමයි අපි සාකච්ඡා කළේ. එහෙමනම් ඔබ අද භාෂා සංකල්ප සහ අවබෝධය යම් ප්‍රමාණයක් මේ පාඩම හරහා ඉගෙන ගන්නට ඇති. ඒක ඔබගේ සිංහල භාෂාව පෝෂණය කිරීම සඳහා සහායක් වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද දවසේ පාඩම මෙතනින් නිමා කරනවා. එහෙනම් ඔබට හැමදාම උල්කාපාත නොවි
තරු වෙන්නට ආරාධනය කරමින් අපි අද ඔබගෙන් සමුගන්නා සියලු දෙනාටම ආයුබෝවන් පුතේ. සිසුතරුව ඔබේ අධ්‍යාපනය සහකරුවෝ සිසුතරුව පුද්ගලික සමාගම වෙතින් පින් ලැබෙන අධ්‍යාපන සත්කාරයකි. ඉදිරි ක්‍රියාකාරකම් සමූහය සඳහා ඊළඟ වීඩියෝවල පිවිසන්න.